ඔගොල්ලෝ හැමෝම ඉතාම ආදරෙන් ඉතාම ගෞරවයෙන් next gen campus එක වෙනුවෙන් ඔයගොල්ලෝ හැමෝම ඉතාම ආදරෙන් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා free session එකකට advanced certificate in cyber security and ethical hacking මාස 4ක course එකක් සඳහා. ඉතින් campus එක ගැන අපි කතා කරොත් එහෙම මේක නුගේගොඩ පාගොඩ පාරේ ඉඳලා තියෙන්නේ. මේ දවස්වල අපි online ආකාරයට අපි courses අපේ ළමයින්ට online ආකාරයට අපි deliver කරනවා නැත්නම් අපි උගන්වනවා. ඉතින් advanced certificate in cyber security and ethical hacking course එකේ 4 වෙනි batch එක තමයි තුලින් තමයි අද අපි ඔයගලන්ත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට අපිත් එක්ක ඉන්නවා ගයස මාව යනවාද? ඔව් ජාමර්සේ. එතකොට අපිත් එක්ක ඉන්නවා මේ ක්ලාස් එකට කීප දෙනෙක් සම්බන්ධ වෙලා. එතකොට මුලින්ම ඉන්නේ මම. ඉතින් මමත් ඔයගලන්ත් එක්ක විශේෂයෙන්ම කෝඩිනේටර් විදිහට මම වැඩ කරනවා. ඒත් එක්කම අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඉසුරු සර්. ඔයගලන්ට අද ඉසුරු සර් කතා කරાવી. ඒ වගේම ගයස අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ගයස මම ගයසට බාර දෙනවා ඉස්සරහට වැඩේ කන්ටිනියු කරගෙන මේ අවස්ථාව කන්ටිනියු කරගෙන යන්න. හරි චාමර්ස බොහොමත්ම ස්තුතියි. මම හිතනවා ඔයගලන්ට මාව ඇහෙන්නේ නැති කියලා. චාමර්ස ගයස හොඳින් ඉන්න. ඔව් ඉසුරු සර්. ඔව් ගයස මට ඇහෙනවා. හරි thank you very much. right එහෙනම් ඔයගොල්ලෝ හැමෝම next gen ආයතන වෙනුවෙන් ආයෙ පාරක් අපි පිළිගන්නවා. ඉතින් ඔයගලන්ට මේ කිව්වා වගේ ඔයගලන්ට ආයතන සම්බන්ධව ඕනම කෝඩිනේෂන් එකක් සම්බන්ධව ඕනම දෙයක් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් අපේ චාමර්සට කතා කරන්න පුළුවන්. ඒ වගේම කෝස් එක කන්ටිනියු කරගෙන යන්නේ ඉසුරු සර් සහ මම වැඩි පාරට එක ගොඩක් කාට ඔයගොල්ලෝ ඉසුරු සර්ත් එක්ක කතා වැඩ කරගෙන යයි. ඒ වගේම මේ අතරතුර සෙෂන්ස් 4කට මම දිගින් දිගටම කන්ටිනියු වෙයි. ඒ වගේම සමහරක් සෙෂන්ස් තියෙන ඉසුරු සර් මම දෙන්නම එකතුලා කරන අපි අද ඉගෙන අපි දැනගමු මොකද්ද මේ සයිබර් සිකියුරිටි කියන ඩොමේන් එක. මොකද්ද ethical hacking කියන ඩොමේන් එක. සහ මේකෙන් යන්න පුළුවන් පාත් මොනවාද? සහ මේක ඔයාලට වැදගත් වෙන්නේ මොන අවස්ථාවකද? මේක මැජික් පෙන්වන තැනක් නෙවෙයි. දැන් සමහරකට ඔයගොල්ලෝ දැකලා ඇති පළවෙනි දවසේම මොන හරි වෙබ්සයිට් එකක් හරි මොකක් හරි පුංචි දෙයක් හැක් කරලා මොන හරි දෙයක් කරලා ඉවරලා එකපාරටම ඇටෙන්ෂන් එකක් කරන් දෙයක් විදිහට තමයි සමහර තැන්වල යන්නේ. දැන් අපිට සිටුේෂන් එකේ විදිහට පෙන්වන්න පුළුවන් මොන හරි ඒ වගේ දෙයක් හරි මොන හරි දෙයක්. හැබැයි ඊට වඩා වැදගත් මේ ඩොමේන් එක කොච්චරක් දුරට යන්න පුළුවන්ද නේද සුසර්? කොච්චරක් දුරට අපිට මේක ඔයාලට මොන වගේ තැනකටද ඔයගොල්ලෝ අපි ගෙනියන්න තියෙන්නේ? අපිට මේ ඩොමේන් එක කරා කොහොමද අපි යම්කිසි මුදලක් හම්බ කරගන්නේ? right? ඒක කොහොමද මාස්ටර් කරන්නේ කියන එක අපි හරියටම දැනගන්න තමයි අපි මේ කෝස් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ කෝස් එක ගැන අපි ඉස්සරහට කතා කරත් ඉතින් ප්‍රධාන අරමුණ තමයි ඔයගොල්ලන් මේ ලෝකේ ලොකුම ට්‍රෙන්ඩ් එකක් එනවා 2024 වෙනකොට මේ ලෝකේ ලොකුම ට්‍රෙන්ඩ් එකක් විදිහට සයිබර් සිකියුරිටි කියන ඩොමේන් එක ඉස්සරහටම එනවා. ලෝකේ තියෙන සැලරිස් වලින් වැඩිම සැලරිස් ගන්න තැනක් විදිහට. හේතුව හැමෝම ක්ලවුඩ් කියලා ඉස්සරහට යනකොට ක්ලවුඩ් ටෙක්නොලොජිස් කියලා කියන්නේ anywhere can access ඕන තැනක ඉඳන් access කරන්න පුළුවන් කියන දේ තමයි ක්ලවුඩ් කම්පියුටිං කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතලා බලන්න සිකියුරිටි එක කොච්චරක් දුරට අඩු වෙනවද කියලා. දැන් අපි කම්පැනි එකක් ඇතුළේ වැඩ කරනවා නම් right මම යම්කිසි ආයතනයක් තියෙනවා නම් ආයතනයට ඇතුළේ නම් සිකියුරිටි එක අපිට කැප්චර් කරන්න පුළුවන්. කෙනෙක් ඇතුළට යද්දී ආයෙ ඩෙන්ටි චෙක් කරලා බිල්ඩින් එකක් ඇතුළට යන එතනින් චෙක් කරලා right ඒ වගේ සර්වර් රූම් එකට යනකොට කොහොමද චෙක් කරන්නේ? ඔයා බැංකුවක් ඇතුළට යද්දී කොහොමද චෙක් එක? ඒ වගේ one by one හැම දෙයක්ම චෙක් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ නැතුව ක්ලවුඩ් කම්පියුටිං ටෙක්නොලොජි එකත් එක්ක සහ ඔය හැම දෙයක්ම සර්වර්ලස් කියන ටෙක්නොලොජි එකට ආවට පස්සේ එතනදී ඔයගොල්ලෝ චුට්ටක් හිතලා බලන්න කොච්චරක් දුරට ඒ ආයතන සිකියුර් කරන්න ඕනද? එතකොට ඒ ආයතන හරහා තව ලෝකල් ආයතන කතා කරද්දී ඒ ලෝකල් ආයතන කොච්චරක් දුරට සිකියුරිටි වෙන්න ඕනද කියලා. එතකොට දැන් අපි කතා කරනවා මේ සිකියුරිටි එක ගැන කතා කරද්දී අපිට ගොඩක් වෙලාවට right ඉස්සර සිස්ටම් ඉංජිනියර් සිස්ටම් කන්සල්ටන්ට් ඇසිස්ටන්ට් ඉංජිනියර් සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් වගේ ගොඩක් කට්ටිය හිටියට ඊට වඩා ලොකු පාරට එකක් සිස්ටම් සිකියුරිටි ඉංජිනියර් කියන කෙනාට ලොකුවට හම්බෙන එකට ප්‍රධානම හේතුව වෙන්නේ ක්ලවුඩ් කම්පියුටිං හරහා යනකොට ඇටැකින් පැත්ත වැඩි වෙනවා right ඒ වගේ මාගේ මොබයිල් ෆෝන්ස් වලට තියෙන ට්‍රෙඩ්ස් එක වැඩි වෙනවා
ඒ වගේම සර්වර් පැත්තෙන් තියෙන සිකියුරිටි පැත්ත වැඩි කරන්න වෙනවා. ඒ හැමදේත් එක්කම මේ සයිබර් සිකියුරිටි නැත්නම් ඉතිකල් හැකින් කියන ඩොමේන් එක ගොඩක් වෙලාවට ඉදිරියේදී ලොකුම සැලරි රේන්ජ් එකක් තියෙන තැනක් බවට පත් වෙනවා. ඒක ගැරන්ටඩ් කරලා කියන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති. සංගරා තියෙනවා. ඒ සංගරාවල ඔයගොල්ලෝ ගිහලා සර්ච් කරලා බලන්න. ලෝකේ හයි ඩිමාන්ඩ් ඉබානි සැලරිස් ටික වැටෙන්නේ මේ සයිබර් සිකියුරිටි and ඉතිකල් හැකින් කියන ඩොමේන් එකට. මොකද කම්පැනි එක ගොඩක් බයයි කම්පැනි තියෙන හැම දත්තයක්ම එලියටයි කියලා. බ්ලූප්‍රින්ට්ස් ඔක්කොම එලියටයි කියලා. එහෙම වුණාම කරන්නේ ඒක පුළුවන් තරම් සිකියුරිටි කරන. ඒතර සිකියුරිටි කරන කෙනාට ලොකු සැලරි එකක් පේ කරනවා. ඉතින් අපි ඒකේ ආරම්භයක් තමයි මේ අපි අද පටන් ගන්නෙ. රයිට්? මම ඊළඟ ස්ලයිඩ් එක ගැන කතා කරොත් මේක අපි හිතමු දැන් කවුරුද කෙනෙක් ඇහුවත් මම ආර්ට්ස් කරලා තියෙන්නේ. මම මැත්ස් කරලා තියෙන්නේ. මම සයන්ස් කරලා තියෙන්නේ. මම කොමර්ස් ස්ට්‍රීම් එක කරලා තියෙන්නේ. රයිට්? එක්ක නැත්තම් මට මේ ගැන නොලෙජ් එකක් තරමක් දුරට නැහැ. මම පුතේ මේ කෝස් එක අපි කිසිම වෙලාවක රෙකමන්ඩ් කරන්නේ නැහැ. කම්පියුටරයක් ඔන් කරලා CD එකක් දාගන්න බැරි කෙනෙක්ට අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. පෙන් එකක් කනෙක්ට් කරලා ෆයිල් එකක් කොපි කරන්න බැරි කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ. එහෙම නැතුව සාමාන්‍යයෙන් නොලෙජ් එකක් තියෙන O level students, A level students, right? Completed කරපු exam recently මේ ඔයගලන්ගේ exams complete කරපු කට්ටිය, right? University undergraduate students ලා, ඒ වගේම IT වලට ගොඩක් ආසාවෙන් ඉන්න කට්ටිය, right? ඕනම කෙනෙක්, right? මේ ගැන knowledge එකක් තව වැඩි කරගන්න හිතන් ඉන්න කට්ටිය, right? මේ වගේ cyber security පැත්තෙන් ඉදිරියට ඉස්සරහටම යන්න ඉන්න කට්ටිය, සමහරවිට cyber warrior කෙනෙක් වෙන්න, ඒ වගේම cyber security engineer කෙනෙක් වෙන්න, ethical hacker කෙනෙක් වෙන්න, bounty hunting කෙනෙක් වෙන්න, Tamanටම කියලා income මාර්ගයක් හදාගන්න. ඔයගොල්ලෝ නොදැනුවත් දන්නේ දරුවෝ Fiverr, Upwork මේ හරහා සමහරක් engineersලා ඉන්නවා. ඒගොල්ලෝ සමහරක් companies වල website hack කරලා ඉවරලා ඒ company එකේම website එක hack කරපු එක report එක වුණා ලක්ෂ ගණන් හම්බ කරනවා. right? සමහරක් companies තියෙනවා ඒගොල්ලන් softwares ඔක්කොම develop කරලා ඉවරලා ඒ develop කරපු software එක එළියට දෙනවා මේක hack කරලා දෙන්න කියලා. සමහර banking application. එතකොට ඒ team එකට ලොකු ගාණක් දෙනවා. අපි hunt කරන්න දෙනවා. right? ඒ වගේ ලොකු තැනකට යන්න පුළුවන් තරම්. ඉතින් ඒ වගේ ආසාවෙන් ඉන්න කට්ටියට අපි කියන පිපාසයෙන් පෙළෙන කට්ටිය කියලා ඒ හැමෝටම තමයි මේ කෝස් එක අපි ඔෆර් කරන්නේ. ඉතින් අපි ගොඩක් වෙලා මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේදී පැය දෙකක් අපි ගන්න ලෑස්ති වෙන්නේ නැහැ. අපි සරලව මේ කෝස් එකේ කරන්නේ මොනවද? මොන වගේ දේවල්ද අපි කරන්නේ? කොච්චර කාලයකටද? කොහොමද කරන්නේ කියලා කතා කරලා අපි මේක ඉවර කරන්නද ලෑස්ති වෙනවා. ඊට පස්සේ මොනවා හරි සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඔයගන්ට group එකේ admin ලාට ඕනම වෙලාවක message එකක් දාලා අහන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ මේ කෝස් එක ගැන අපි කතා කරත් මේ කෝස් එකේ කෝඩ් එක වෙන්නේ මේක weeks 16කට completely align කරලා තියෙන කෝස් එකක්. right? එතකොට මේ කෝස් එකේ කෝඩ් එක වෙන්නේ ACCSEH කියලා Advanced Certificate in Cyber Security and Ethical Hacking. එතකොට මේක නිකන් පැය 4ක 5ක පැය 40ක පැය 20ක certificate course එකක් නෙවෙයි. Advanced certificate course එකක්. මේක ඇතුළේදී අපි වාගේ ඔළුව තමයි ගොඩක් හදන්නේ. right? වාගේ ඔළුව හදනවා මේ level එකට අපි කොහොමද ආව ගේන්නේ කියන එක. මොකද පුතේ අපි කොච්චර softwares කියලා දුන්නත් කොච්චර tools කියලා දුන්නත් ඔයාට වාගේ ඔළුව හැදිලා නැත්නම් වාගේ brain එක වැඩ කරන්නේ නැත්නම් hacker කෙනෙක් විදියට වාගේ brain එක වැඩ කරන්නේ නැත්නම් මේක ඒ tools එතනට use කරන විදිහට වැඩ කරන්නේ නැත්නම් තේරුමක් නැහැ. ඒතර අපිට ඕනේ ඔයාව ඒ tools use කරන තත්ත්වෙට පත් කරන්න. right? ඒතර ඒ වගේම හැමදාම මේක align කරලා තියෙන ඉසුරුසේ ඕගලන්ට ඒ කියන්නේ වැඩි විස්තර කියයි. හැමදාම ඒ කියන්නේ අපේ තියෙන theory module එකට අමතරව අපි තුමු ක්ලාස් එක පැය දෙකක් කියලා පැය එකමාරක් අපේ theory module එක කතා කරලා ඉතිරි පැය භාගේ extra tool එකක් අපි හැමදාම කතා කරනවා. ඒ tool එක සමහරකට ගොඩාක් දෙකක් ඒවාට සමහරට earning කරන්න පවා. right? ඒ වගේම course duration එක සති 16යි. සති 16ට හරියට මොදලදී මාස 4කට හදලා තියෙන්නේ. ඒ course එක පටන් ගන්න හැමදාම 7:00ට ඔයගලන්ට Teams ID එකක් කරා තමයි මේ team මේ විදිහටම log වෙන්න තියෙන්නේ. වෙනස කරලා තියෙන්නේ මේ යන්නේ live session එකක් ඕගොල්ලොත් එක්ක communicate කරනකදී ඔයගලන්ට message කරන්න බෑ. හැබැයි class එකේදී ඔයගලන්ට mic එක unmute කරලා anytime කතා කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් class එක 7:30 and 9:30 normally class එක යන්නේ 7 to 9 තමයි යන්නේ. 9 to 9:30 අපි extra practical එක ගොඩක් කරලා අපි කතා කරන්නේ. delivery mode එක Microsoft Teams හරහා ඒ වගේම teaching mode එක online distance learning ඒකම teaching language එක English වලින් අපි සමහරක් කරලා කතා කරනවා සිංහලෙන් තමයි ගොඩක් කරලා class එක යන්නේ. ඒතර course fee එක 18,000යි admission fee මොකුත් නැහැ. right? ඒතර මේකට certificate එකත් included. ඔයගොල්ලන්ට වෙනම certificate fee එකක් identity fee එකක් කිසිම දෙයක් යන්නේ නැහැ. course fee එක වාට මාස 3කින් ගෙවන්න තියෙන්නේ 6,000 ගානේ. මම payment structure පෙන්නන්නම් කවද්ද ගෙවන්න තියෙන්නේ කියලා. class එක පටන් ගන්නකොට first payment එක කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ සති 4කින් දෙවෙනි payment එක, ඊට පස්සේ සති 4කින් තුන්වෙනි payment එක. මේ situation එක යටතේ ඔයගොල්ලන්ට කරදරයක් නොවෙන සහ හැමදේම ඒ විදිහට කරන් තමයි මේ විදිහට payment එක අපි
ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපේ Nexian campus එක හරහා තමයි මේක ඩිලිවර් කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා Nexian campus Microsoft Learning partner ආයතනයක්. ලංකාවේ තියෙන partner learning ආයතන දෙකක් හෝ තුනකින් දැන්ට වැඩිම courses ප්‍රමාණයක් ඩිලිවර් කරන ආයතනයක් අපේ Nexian campus එක. ඒ වගේම ඔයගොල්ලන්ට anytime ශාමර්සගේ contact number එක ඔයගොල්ලන් ගාව හැමෝගම තියෙනවා. මොකද මේකට join වෙන හැමෝම ඔයගොල්ලන්ට කතා කරලා ඇති. ඉතින් ඒ වගේම general inquiries වලට 07යි 8100 8100 ඒ වගේම 0718යි 444 211 ඔයගොල්ලන්ට anytime කතා කරන්න පුළුවන්. ඉතින් මේකේ target audience එක වෙන්නේ ඕනම කෙනෙක් අවුරුදු දැන් අපි සාමාන්‍යයෙන් පුරුදුලා තියෙනවා දරුවෝ මම මෙහෙම දෙයක් කතා කරන්න පිටරටක කෙනෙක් අවුරුදු 12න් එයා සයිබර් ඉන්ජිනියරින් එක්කවත් අපි වර්ණනා කරනවා. පිටරට කෙනෙක් එයා අවුරුදු 10න් 12න් ප්‍රොෆෙසර් කෙනෙක් වුණා කියනවා නාසයකට ගියාකම වර්ණනා කරනවා. අපේ කෝස් එකකට රෙජිස්ටර් කරගන්න අපි කතා කරලා අනිත් පැත්ත හරි ඔයාලට පුළුවන්ද මේක කරන්න? අපි එහෙම නැහැ. ඕනම කෙනෙක්ට මේක කෝස් එක කරන්න පුළුවන්. අර කම්පැනි ඉතික්ස් එකක් විදිහට. රයිට්? ඕනම කෙනෙක්ට අවුරුදු 5ට වැඩි කෙනෙක් අපි මේ නෙට්වර්ක් ෆීල්ඩ් එකට ආස කෙනෙක්ට කිසිම ගැටලුවක් නැහැ. ඕනම කෙනෙක්ට මේ කෝස් එක කරන්න පුළුවන්. අපි අර 15ට වඩා අඩුවෙන් කියලා දාලා නැති හේතුව තමයි අපි ගෙවන මුදලට සාධාරණයක් ඔයගලන්ට කරන්න ඕනේ. සති 10ට එලයින් කරලා හරි කෝස් එකක් කරන්න ඕනේ. කෙනෙක් මේක ආසාවට නිකන් අහන් ඉඳලා අවුරුදු 10ක 12ක ළමෙක් නිකන් ටූල්ස් ටිකක් අහන් ඉඳලා කරයි කියලා ළමයට තේරුමක් වෙන්නේ නැහැ. හැබැයි ඒ අතරතුර අර වගේ ස්පෙෂල් හැකියාවක් තියෙන ළමයෙක් ඉන්න පුළුවන්. ඒ වගේ ළමයට කිසිම ගැටලුවක් නැහැ කන්ටිනියු කරන්න. ඉතින් මෙතන කොහොමද තියෙන්නේ 18ට වැඩි කට්ටිය ඉන්න කිසිම ගැටලුවක් නැහැ. රයිට්. ඒ වගේම මේ කෝස් එකේ ඩොමේන් එක ගැන කතා කරොත් පුතේ මොනා කරන්න කවුරු කොහොම කිව්වත් ටූල් එකක් දාලා අපිට වැඩක් කරන දේ නෙවෙයි වෙන්න ඕන. අපි කම්පියුටර් නෙට්වර්කින් knowledge එක 100% වාට තියෙන්න ඕනේ. ඒ කියන්නේ වා නෙට්වර්කින් knowledge එක නැතුව වාට කිසිම වෙලාවක cyber security engineering එහෙම වෙන්න බෑ. මොකද නෙට්වර්ක් එක හරහා කම්පියුටර් දෙකක් හෝ දෙකකට වැඩි ප්‍රමාණයක් එකිනෙකට කනෙක්ට් වීමෙන් අපි කියනවා කම්පියුටර් නෙට්වර්ක් එකක් හැදෙනවා කියලා. එතකොට ඒ කම්පියුටර්ස් දෙක අතරේ පෝර්ට්ස් මොනවද තියෙන්නේ? පෝර්ට්ස් 65000 ගණනක් තියෙනවා. ඒකින් රිමෝට් ඩෙස්ක්ටොප් පෝර්ට් එක අපි 3389 කියලා කියනවා. ඒ වගේ 1723 වගේ පෝර්ට්ස් තියෙනවානේ අපි. ඒ පෝර්ට්ස් වලින් යන්නේ කොහොමද? ඒ පෝර්ට්ස් වලින් යද්දි කොහොමද පැකට් එකක් අපි කැප්චර් කරගන්නේ? ඒ කැප්චර් කරන පැකට් එකක් කොහොමද අපි ඩික්‍රිප්ට් කරගන්නේ? ඔය වගේ ගොඩාක් දේවල් අපි ඉගෙනන්නේ ෆස්ට් ඔෆ් ඕල් අපි මුලින්ම ඉගෙන ගන්න නෙට්වර්කින්. එතකොට මේ කෝස් එක 100ක් කියලා අපි කොටසක් ගත්තොත් ඒ කොටසින් 130ක ලොකු වේට් එකක් යන්නේ මේන්ලි නෙට්වර්කින් පැත්තට. ඒතර පළවෙනි සති දෙක හෝ තුන අපි නෙට්වර්කින් පැත්ත තමයි ගොඩක් කවර් කරන්නේ. ඒකේ සිලබස් එක සම්පූර්ණ මිශ්‍ර විස්තර කරයි. ඔයාලට මොනවද අපි ඒකෙදි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ කියලා. ඉතින් ඒ වගේම සයිබර් සිකියුරිටි යන ඉතිකල් හැකින් කියන පැත්ත 70ක් මොකද ඕගලන් එන්නේ එක ඉගෙන ගන්න. ඒතර සයිබර් සිකියුරිටි 100 අපි ඒක ගත්තොත් 100 ගත්තොත් 150 50 වගේ 35 35 වගේ අපි එතන කතා කරන සම්පූර්ණයෙන්ම ඒ ඩොමේන් එක ගැන. ඉතින් මේ තමයි ජෙනරල් කෝස් ස්ට්‍රක්චර් එක. ඒතර කෝස් එකේ උගන්වන්නේ මොනවද කියන එක ඉසුරුස තමයි ඔයගලන්ගේ මේන් කෝස් මේ ලෙක්චරර් වෙන්නේ, ෆැසිලිටේටර් වෙන්නේ. ඒ වගේම ඉන්ඩස්ට්‍රි කෙනෙක් විදිහට මමත් ඔයගලන්ගේ සෙෂන්ස් වලට සෙෂන්ස් 4ක් වැඩි ප්‍රමාණයක් අපි සම්බන්ධ වෙනවා දිගටම ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලින්. ඒ වගේම විශේෂයෙන් කියන්න තියෙන දෙයක් තියෙනවා. මේක තියරි මොඩියුල්ස් නෙවෙයි 100% ප්‍රැක්ටිකල් මොඩියුල්ස්. හැමදාම ඩේලි 100% ප්‍රැක්ටිකල්ස් යනවා. ඉතින් ඒකින්ද ඔයගලන්ට වරි වෙන දෙයක් නැහැ. තියරි මොඩියුල් එක පැයකමාරක් ගියොත් ඇඩිෂනල් තව පැය භාගයක් ඔයගලන්ගේ ප්‍රැක්ටිකල් මොඩියුල් එකක් වෙනම යනවා. ඒ වගේම ඒ කන්ටිනියුේෂන් එක තමයි හැමදාම. ඒතකොට දවසට අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එකක් අපි කරනවා. ඒ සෙටප් එක හදාගන්න විදිය ඉස්සරස ඔයගලන්ට කියයි. ක්ලාස් එකට ආවට පස්සේ අපි කාලේ යූස් කරනවා. Ubuntu වෙනම යූස් කරනවා. ඒ වගේම Windows servers යූස් කරනවා. XP එකකින් තමයි පාවිච්චි කරනවා. ඒව මොන දේවල්ද පාවිච්චි කරන්නේ. ඒ හැමදේම ඔයගලන්ට ඉස්සරස විස්තර කරයි මේකේ ඊළඟ ස්ලයිඩ් එකේදී. ඉතින් ඉස්සරස ගැන කතා කරොත් ඉස්සරස certified ethical hacker කෙනෙක්, ඒ වගේම Microsoft certified trainer කෙනෙක්, ඒ වගේම computer scientific degree එකක්, ඒ වගේම MSc එකක් කරන සර් කෙනෙක්. ඉතින් ඒ වගේම ළඟදිම කෝස් එකක් කරා මේ පැත්තේ ඔඩිටින් වලට තියෙන එක්සෑම් එකක්, right? OCSSP කියලා කෝස් එකක්. ඉතින් ඒ හා සම්බන්ධව මේ තියෙන හැම දෙයක්ම ලොකු දැනුමක් තියෙන සර් කෙනෙක් තමයි ඔයගලන්ට හම්බෙන්නේ. ඒ වගේම ප්‍රැක්ටිකල් ඉතින් වැඩිපුරම ප්‍රැක්ටිකල් සංඛ්‍යාවක් අපේ බැච් 1 2 3 කියලා ගත්තොත් බැච් 3කට වැඩිපුරම ප්‍රැක්ටිකල් සංඛ්‍යාවක් ඩිලිවර් කරපු සර් කෙනෙක් තමයි ඉසුරු සර් කියලා කියන්නේ. ඉතින් ඒ සර්ගෙන් ඒ දේවල් ටික ඉගෙන ගන්න ඔයගොල්ලෝ ලොකු වාසනාවන්තයි. මොකද හේතුව වැඩිපුරම ප්‍රැක්ටිකල් ප්‍රමාණය සහ වැඩිපුරම theoretical ප්‍රමාණය ස්ටෙප් බයි ස්ටෙප් ඔයගලන්ට තේරෙයි කතා කරද්දී කොහොමද මේක වෙන්නේ කියලා. right? ඉතින් ඒකෙන් මම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක්. මගේ ඩොමේන් එකක් තියෙනවා. මම cyber security solution architect කෙනෙක් විදිහට වැඩ කරන්නේ. ඉතින් මගේ ඩොමේන් එකත් මේකමයි. ඉතින් ඒතර මම security ගැන කරන්නේ මම ethical hacking අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මොකද මම security කරන්නම්
හැක් කරන මෙතඩ්ස් එක පවා මම දැනගෙන ඉන්නවා. එහෙම තමයි කන්ටිනියු වෙන්නේ. ඉතින් මෙතනින් එහාට මම කතා කරන්නේ සිලබස් බ්‍රේක් ඩවුන් එක. සිලබස් එක වෙන්නේ මොනවද? සිලබස් එක පැත්තෙන් ඉස්සරහට යන්නේ මොනවද කියලා මම කතා කරන්න මම ඉසුරුසට ආරාධනා කරනවා. ඉසුරුස ඔව් ගයන් සර් චාමර් සර් මම හිතන්නේ මාව ඇහෙන ඇති ඔක්ලාට. ඔව් සර්. ඔව්. රයිට් එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා නෙක්ස්ට් ජෙන් ආයතනයටත් ගයන් සර්ටත් චාමර් සර්ටත් මට මේ අවස්ථාව ලබා දුන්නට අපේ ඊළඟ බැච් එකට ෆැසිලිටේටර් කෙනෙක් විදිහට දායක වෙන්න මට අවස්ථාව ලබා දුන්නට ගයන් සර් කිව්ව විදිහටම මම වැඩි කතා කරන්නේ නැතුව අපි කෙලින්ම කතා කරමු අපේ කෝස් එකේ අපි කතා කරන්න යන කම්පොනන්ට්ස් ගැන. ගයන් සර් කිව්ව දේ ඇත්තටම සාධාරණයි. මොකද අපි නෙට්වර්කින් සයිබර් සිකියුරිටි වල හුඟක් කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ සයිබර් සිකියුරිටි එතිකල් හැකින් කියන ඩොමේන් එක ඉගෙන ගන්න. ඒ වුණාට අපේ හුඟක් කට්ටියට ඒකට ආසාව තිබ්බට ඇත්තටම අපි මේකේ රියැලිටි එක තේරුම් ගන්න ඕනේ. ඇත්තටම සයිබර් සිකියුරිටි එතිකල් හැකින් කියන ඩොමේන් එක ඉගෙන ගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම නෙට්වර්කින් කියන සබ්ජෙක්ට් ඩොමේන් එකේ ගැන ඉස්සලාම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඇත්තම කතාව කියනවා නම් ඔයා නෙට්වර්කින් ගැන ඉගෙන ගන්නත් කලින් ඔයාට කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගැන අඩුම තරමේ බේසික් නොලෙජ් එකක්වත් තියෙන්න ඕනේ. මම එහෙම කියන්නේ විශේෂ හේතුවක් තමයි උදාහරණයක් විදියට අපි සයිබර් සිකියුරිටි ඩොමේන් එකේදී කතා කරනවා බෆර් ඕවර්ෆ්ලෝ ඇටැක්ස් ගැන. ඇත්තටම ඔයාලා ඉස්සරහට ඉගෙන ගනීවි බෆර් ඕවර්ෆ්ලෝ ඇටැක් එකක් ඇත්තටම වෙන්නේ කම්පියුටරේ RAM එක බේස් කරගෙන තමයි බෆර් ඕවර්ෆ්ලෝ ඇටැක් එකක් සිද්ධ වෙන්නේ. එතකොට ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ කොහොමද මේ බෆර් ඕවර්ෆ්ලෝ ඇටැක් එකක් සිද්ධ වෙන්නේ. එහෙනම් කොහොමද මේ බෆර් ඕවර්ෆ්ලෝ ඇටැක් එකක් සිද්ධ වෙද්දී කම්පියුටරේ මෙමරි එක එහෙම නැත්නම් RAM එක කොහොමද අපි ඇක්සස් කරන්නේ? RAM එකේ තියෙන එක එක ඇඩ්‍රසින් ස්පේසස් මොනවද? අන්න ඒ ගැන ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ. එතකොට ඔයාට කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගැන නොලෙජ් එකක් නැත්නම් ඔයාට බෆර් ඕවර්ෆ්ලෝ ඇටැක් එකක් කරන්නේ කොහොමද? ඒකෙන් වෙන ඉෆෙක්ට් එක මොකද්ද? ඒ ගැන ඔයාට අයිඩියා එකක් හරියට ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් කම්පියුටර් හાર્ඩ්වෙයාර් ගැන ඔයාට බේසික් නොලෙජ් එකක් තියෙනවා නම් ඉතාමත් ප්‍රමාණවත්. හැබැයි ඔයාට කම්පියුටර් නෙට්වර්කින් ගැන නම් මම හිතන්නේ සැලකිය මට්ටමේ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. සයිබර් සිකියුරිටි සහ එතිකල් හැකින් ගැන කරන ඩොමේන්ස් ටික ඉගෙන ගන්න. මොකද අපි සයිබර් සිකියුරිටි එතිකල් හැකින් ගැන අපිට පුළුවන් සිකියුරිටි ටූල්ස් පාවිච්චි කරලා එක එක නෙට්වර්ක් ඇටැක්ස් කරන්න. හරි. ඒ නෙට්වර්ක් ඇටැක්ස් අපි කොච්චර කරත් අපිට ඒකෙන් වෙන්නේ මොකද්ද කියන දේ අයිඩියා එකක් හම්බෙන්නේ හරියට මේ නෙට්වර්ක් එක අපේ මේ ඉන්ටර්නල් නෙට්වර්ක් එක කොහොමද අපේ වැඩ කරන්නේ කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් විතරයි. ඉතින් ඇත්තටම මේ කෝස් එකේදී අපි පළවෙනි දවස් කිහිපය විශේෂයෙන්ම වැය කරන්න බලාපොරොත්තු වෙනවා නෙට්වර්කින් කම්පොනන්ට් එක ඔයාගේ හදලා දෙන්න. ඉතින් ඒකෙදී අපි පළවෙනිටම කතා කරනවා නෙට්වර්කින් කියන්නේ මොකක්ද කියන එක ගැන introduction to networking කියන lesson එකෙන්. ඒ වගේම networking concepts සහ protocols ගැන අපි විශේෂයෙන්ම කතා කරනවා. අපි protocols කීපයක් ගැන කතා කරනවා. අපිට විශේෂයෙන්ම කතා කරන්න වෙන ඒ networking protocols ගැන අපි කතා කරන්නේ OSI reference model කියන lesson එකේදී. OSI reference model එක ගැන මම lesson එකේදී මම පැහැදිලි කරන්නම්. විශේෂයෙන්ම හුඟක් කට්ටිය OSI reference model එක කියන කොටස පැහැදිලි කරද්දී ඒකට විනාඩි 10ක 15 වගේ ඉතාමත් සීමිත කාල සීමාවක් තමයි වැය කරන්නේ. හැබැයි ඔයාලා නෙට්වර්කින් ගැන ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලා දන්නවා ඇති අපි මේ කතා කරන කම්පියුටර් හાર્ඩ්වෙයාර්, නෙට්වර්කින්, එහෙම නැත්නම් සයිබර් සිකියුරිටි, ක්ලවුඩ් කම්පියුටිං, එහෙම නැත්නම් එතනින් එහාට ගියාම IoT hack, ඒ කියන්නේ Internet of Things devices, ඒ ඕනම දෙයක් බේස් වෙලා තියෙන ඒ ඕනම ටෙක්නොලොජි එකක්, ඒ ඕනම concept එකක් බේස් වෙලා තියෙන්නේ මේ open system interconnect model එක. එහෙම නැත්නම් OSI reference model එක බේස් කරන් තමයි මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ අපේ මේ IT industry එකේ. හරි IT field එකේ. ඉතින් OSI reference model එක ගැන ඔයාට හරි idea එකක් නැත්තම් මොකද්ද මේ physical layer එක කියන්නේ? data link layer එක කියන්නේ මොකද්ද? networking layer එක කියන්නේ මොකද්ද? application layer එකේ තියෙන protocols ප්‍රධාන protocols ටික මොකද්ද? application layer transport layer එක මොකද්ද? transport layer එකේ තියෙන ප්‍රධාන protocols ටික මොකද්ද? අපි කොහොමද transport layer එකේ ඉඳලා application layer එකට කතා කරන්නේ? ඒ අතරතුර තියෙන protocols මොනවද? ඒ අතරතුර තියෙන security mechanisms මොනවද? අන්න ඒ දේවල් ගැන අපිට හොඳ idea එකක් තියෙන්න ඕනේ මේ cyber security වලදී පාවිච්චි කරන security tools පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන network attack එකක් එහෙම නැත්නම් exploitation එකක් කරන්න නම්. ඉතින් ඒකෙදී අපි කතා කරන OSI reference model එක මම කලින් සඳහන් කරපු විදිහටම ඒ වගේම අපි TCP protocol එක කියන්නේ මොකද්ද, UDP protocol එක කියන්නේ මොකද්ද කියලා විශේෂයෙන් කතා කරනවා. ඒවට අදාළ port numbers අපි කතා කරනවා. ඊට අමතරව අපි විශේෂයෙන්ම කතා කරනවා IP addressing ගැන. IP version 4
IP version 6 IP addressing ගැන කතා කරනවා. දැන් මම දන්නවා මෙතන lesson එකට අද සහභාගී වෙනවා හුඟක් CCNA එහෙම CCNA වගේ exams කරපු කට්ටිය මෙතනට සහභාගී වෙනවා. ඒ වුණත් ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා මේ course එකට ඔයාලට අවශ්‍ය මට්ටමට IP addressing ගැන අනිවාර්යයෙන්ම lesson එකක් කරන්න. ඊට අමතරව අපි subnetting ගැනත් විශේෂයෙන්ම lesson එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද IP addressing subnetting කියන lessons හුඟක් ලාඩෝ කට්ටිය වෙන courses වලත් කරලා ඇති. ඒ වුණාට මේ course එකට සහභාගී වීමේදී අනිවාර්යයෙන්ම ඔයාලට IP addressing ගැන knowledge එකක් තියෙන්න ඕනේ. IP version 4, IP version 6 ගැන ඔයාලා දන්නවා ඇති. Windows 10 operating system එක දැන් dual stack support කරනවා. ඒ කියන්නේ IP version 4 to IP version 6 conversion වලට support කරනවා. ඒ වගේම IP version 6 to IP version 4 conversion වලට support කරනවා. ඒවා පාවිච්චි කරන protocols තියෙනවා. 6 to 4 protocol එක පාවිච්චි කරනවා, Teredo protocol එක පාවිච්චි කරනවා. අනේ protocols කෙනවා දැනගෙන ඉන්න ඕනේ. ඔයා කොහොමද command prompt එක පාවිච්චි කරලා මේ IP addressing වලට අදාළ trouble shooting කරන්න කියලා දැනගන්න ඕනේ. ඉතින් ඒ knowledge එක නැතුව අපි කෙලින්ම cyber security course එකකට ඇවිල්ලා මෙන්න මේකයි cyber security course එකක් කියන්නේ, මෙන්න මේකයි පළවෙනි lesson එක කියන්නේ කියලා එහෙම course එක continue කරන්නේ කිසිම තේරුමක් නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නේ මේ networking component එක ඔයා ඉගෙන ගන්න එක කොච්චර වැදගත්ද කියන එක. අපි මේකේ domain එක ගැන තවදුරටත් කතා කරන්න යද්දී අපි routing switching ගැන පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට networking වලදී අපිට අවශ්‍ය වෙන ඔය network address translation වගේ concept ගැන කතා කරද්දී routing switching ගැන විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට OSI reference model ඉගෙන ගත්තට පස්සේ අපිට හැකියාව හම්බ වෙනවා මේ trouble shooting methodology එක. ඔයාගේ network එකේ network failure එකක් ඇති වුනහම එහෙම නැත්නම් network එකේ fault එකක් ඇති වුනහම අපි කොහොමද මේ OSI reference model එකේ base කරගෙන ඒ network fault එක identify කරගන්නේ. හරි trouble shoot network එක trouble shoot කරද්දී trouble shoot කරන method එකක් තියෙනවා. ඒකෙදී අපි OSI reference model එක පාවිච්චි කරලා තමයි network එක trouble shoot කරන්නේ. අපි පටන් ගන්නේ physical layer එකකින්. දැන් ඔයා වැඩ කරන කම්පැනි එකේ හරි ආයතනයේ හරි ඔෆිස් එකකින් ඔයාට ඇවිල්ලා කිව්වොත් මගේ කම්පියුටරේ ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ. ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ. මට මගේ කම්පියුටරේට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ආපහු හදලා දෙන්න කියලා කියනවා. එතකොට ඔයා නෙට්වර්කින් ගැන දන්න එක්කෙනෙක් නම් ඔයා ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේකේ ෆිසිකල් ලේයර් එකේ මොනවද වෙලා තියෙන්නේ කියලා. ෆිසිකල් ලේයර් එක කියන්නේ මොකද්ද? ටච් පැනල් එකේ ඉඳලා ඔයාගේ ඔයාගේ කම්පියුටරේට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ එන ෆිසිකල් නෙට්වර්ක් ලයින් එක. physical network line එක ඉස්සලා check කරන්න ඕනේ. ඉස්සලාම බලන්න ඕනේ RJ45 cable එක වැඩ කරනවද? හරි. ඒ network connection ports හරියට වැඩ කරනවද කියලා ඉස්සලාම check කරලා බලන්න ඕනේ. එහෙම නැතුව ඔයා internet වැඩ කරන්නේ නැහැ කියලා ඉස්සලාම ඇවිල්ලා command prompt එක open කරගෙන ඔයා දන්න commands type කරලා මොන දේ කරත් වැඩක් නැහැ. ඔයා දන්නේ නැත්නම් මොන දේ කරත් වැඩක් නැහැ. මොකද network cable එකේ physical failure එකක් තියෙනවා. ඉතින් ඔයා OSI reference model එකේදී ඉගෙනගෙන තියෙනවා නම් physical layer එක කියලා layer එකක් තියෙනවා. physical layer එකට අදාළව characteristics මේවා කියලා අන්න ඒ වගේ වෙලාවකදී ඔයාට හොඳ idea එකක් ඇතුව යන්න පුළුවන් network එක trouble shoot කරන්න. අන්න එකයි මම කිව්වේ networking component එකේදී අපි OSI reference model එක ඉගෙන ගන්නවා. ඒ OSI reference model එකෙන් ගන්න knowledge එකෙන් අපිට පුළුවන් trouble shooting methodology එක පාවිච්චි කරලා network එකක් trouble shoot කරගන්න. ඒකෙදී අපි පාවිච්චි කරන network tools තියෙනවා. ඔයාලා දන්නවා IP config command එක, netstat command එක, nbt stat command එක, ns lookup command එක. අපි ඒ වගේ commands ගැන විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මම cyber security domain එකේදී පැහැදිලි කරන්න අපි Linux operating system එක පාවිච්චි කරලා basic trouble shooting කරන්නේ කොහොමද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම wired network එක සහ wireless network. මොකක් වෙලාවට wireless network concept ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ network එකක් ගත්තාම ඔයාලගේ network එකේ හුඟක් wired devices තියෙනවා. ඒ කියන්නේ network cable එක switch එකකට සම්බන්ධ වෙච්චි devices ඕන තරම් තියෙනවා. ඊට අමතරව අලුත්ම trend එක තමයි අපි පාවිච්චි කරන මේ wireless devices. wireless access point හරහා ඔය කට්ටිය access කරනවා. එතකොට ඔය කට්ටිය එක එක encryption protocols පාවිච්චි කරලා මේ wireless devices එකට connect කරගන්නවා. ඉතින් ඔයාලට knowledge එකක් තියෙන්න ඕනේ, basic knowledge එකක් කොහොමද ඔයාලගේ network එකක් ඇතුලේ මේ wired network එකක් සහ wireless network එකක් වැඩ කරන්න කියන එක ගැන ඔයාලට idea එකක් තියෙන්න ඕනේ. ඒකෙදි අපි network එක secure කරනවා නම් අපි බලන්න ඕනේ කොහොමද මේ network devices secure කරන්නේ. ඒවා නැත්නම් network device hardening කියන දේ කරන්නේ කොහොමද කියන එක. ඒකට අදාළ knowledge එකක් ඔයගොල්ලන්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඊට අමතරව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ virtualization platforms ගැන. ඔයාලා දන්නවා ඇති Microsoft ලගේ proprietary virtualization platform එක තමයි Hyper-V කියන්නේ. Hyper-V වලින් කොහොමද අපි virtual network එකක් create කරගන්නේ කියලා අපි කතා කරනවා. ඒ වගේම VMware, VirtualBox වගේ hypervisors පාවිච්චි කරලා කොහොමද network එකක් virtual network එකක් අපි create කරගන්නේ කියන එක ගැන අපි විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් එතකොට cyber security component එකට ගියාම අපි අතරම දැන් ලබන සතියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලාම ඔයාලගේ virtual lab environment එක. මේ ක්ලාස් එකේ තියෙන විශේෂත්වය තමයි අපි මේ ක්ලාස් එකටම ආවේනික වෙච්චි virtual lab environment එකක් අපි create කරගන්නවා. ඒතර මම ක්ලාස් එකේදී ඔයගොල්ලන්ට කියලා දෙනවා කොහොමද අපිට virtual lab environment එකක් create කරගන්න අවශ්‍ය කරන operating system ටික valid websites වලින් download කරගන්න කියලා. දැන් හුඟක් වෙලාවට අපිට පුළුවන් torrent sites වලින් අපිට අවශ්‍ය කරන ISOs ටික කියන්නේ operating system ටික download කරන්න. ඒ වුණාට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මම ගයන්ස් ඇතුළු අපි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද මේ valid websites වලින් ඔයාට ඕන කරන operating system ටික download කරලා ඒක hypervise එකක්. එහෙම නැත්නම් virtualization platform එකක් පාවිච්චි කරලා අපිට අවශ්‍ය කරන attacking surface එක. එහෙම නැත්නම් attacking environment එකක් create කරගන්න කියලා. මේකෙදි මම ඇත්තටම hypervise එක විතර පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. VirtualBox කියන hypervise එක ප්‍රශ්නයක් නෑ. ඔයාලා පුරුදුලා ඉන්නේ Hyper-V වලට නම් එහෙම නැත්නම් VMware වගේ hypervise එකකට නම් ප්‍රශ්නයක් නෑ. මම ඔයගොල්ලන්ට කියලා දෙන විදිහට ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඒ virtualization platform වලට ගැලපෙන විදිහට ඔයාලගේ virtual network එක create කරගන්න. මොකද අපි ලබන සතියේ virtual network එක create කරපු තැන ඉඳලා අපි දිගටම මේ virtual network එක පාවිච්චි කරනවා. මොකද අපි දෙවෙනි සතියේදී අපි කතා කරන OSI reference model එක. OSI reference model එකේදී මම ඔයගොල්ලන්ට Wireshark ගැන කියලා දෙනවා. Wireshark පාවිච්චි කරලා කොහොමද packet capture කරලා ඒක network analysis එක කරන්නේ. ඒ network analysis එක කරලා කොහොමද මේක ethical hacking එහෙම නැත්නම් cyber security domain එකට අපි align කරගන්න කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. right? එතකොට ඒකට අපිට අනිවාර්යයෙන්ම මේ virtual lab environment එකක් අවශ්‍ය වෙනවා. Okay, තුන්වෙනි point එක විතර මම හිතන්නේ දාලා ඇති installing and configuring Kali Linux for lab environment කියලා. ඉතින් ලබන සතියේදී අපි ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි කොටස විදිහට. එතකොට ethical hacking domain එක ගැන overall කතා කරද්දී අපි ethical hacking concept එක කියන්නේ මොකක්ද කියන එක ගැන අපි විශේෂයෙන්ම කතා කරනවා. ඔයාලට introductory knowledge එකක් ලබා දෙන්න ඕනේ හින්දා අපි ethical hacking වලට introduction එකක් ඉස්සෙල්ලාම ගන්නවා. ඊට පස්සේ අපි විශේෂයෙන්ම කතා කරනවා මේ footprinting and reconnaissance කියන එක. දැන් උදාහරණයක් විදිහට ඔයාට අවශ්‍ය නම් මොකක් හරි company එකක web application එකක් exploit කරන්න. එහෙම නැත්නම් මේ web application එකේ control එක ඔයාගේ අතට ගන්න. ඉස්සෙල්ලාම අපි දන්න security tools ඔක්කොම පාවිච්චි කරලා attacks කරන්න යන්නේ. ඒක කරන mechanism එකක් තියෙනවා. ඒකෙන් පාවිච්චි කරන steps කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි අපි information gather කරන්න ඕනේ. අපිට අවශ්‍ය කරන තොරතුරු ටික අපි එකතු කරන් ඉන්න ඕනේ. අපිට අවශ්‍ය කරන target එකට network attack එකක් කරන්න. එතකොට අපි ඉස්සෙල්ලාම මේ network එක ගැන හොඳ idea එකක් ගන්න ඕනේ. එතකොට ඒකෙදි අපි පළවෙනිටම අපි footprinting and reconnaissance මේක ඇත්තටම information gathering කියලාත් අපි කියනවා. information gathering techniques ගැන අපි කතා කරනවා. කොහොමද වෙබ්සයිට් එකක තොරතුරු එකතු කරන්නේ කියලා අපි කතා කරනවා. වෙබ්සයිට් එකක metadata කොහොමද collect කරන්නේ, search engine optimization ගැන කතා කරනවා. ඒ වගේම වෙබ්සයිට් copy කරන වෙබ්සයිට් අපිට copy කරලා ගන්න පුළුවන් security tools මොනවද කියලා අපි කතා කරනවා. ඊට අමතරව අපි පාවිච්චි කරන්න පුළුවන් exploitation databases මොනවද කියලා අපි කතා කරනවා. ඒ කොටස් ටික අපිට ඔක්කොම කතා කරලා ඉගෙන ගන්න පුළුවන් මේ footprinting and reconnaissance කියන lesson එකෙන්. ඒ වගේම අපි scanning networks වලදී අපි හුඟක් වෙලාවට ඔයාලා දන්නවා ඇති ඔයාලා cyber security ටිකක් හරි කරපු එකෙන් නම් දන්නවා ඇති අපි විශේෂයෙන්ම nmap network mapper කියන tool එක පාවිච්චි කරලා entire network එකක් scan කරලා අපිට අවශ්‍ය කරන network diagram එකක් අපි ඇඳ ගන්න විදිය අපි කියලා දෙනවා මේ network scanning networks lesson එකේදී. විශේෂයෙන්ම අපි nmap tool එක තමයි පාවිච්චි කරන්නේ. මම ඒකෙදි කට්ටියට Linux machine එකක් Kali Linux machine එකක් පාවිච්චි කරලා nmap scan කරන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. ඊට අමතරව GUI ඒ කියන්නේ graphical user interface එකේ තියෙන tool එක Zenmap tool එක පාවිච්චි කරලා කොහොමද network එකක් scan කරන්න කියලා දෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා enumeration ගැන. enumeration කියලා කියන්නේ අපි network එකකට network attack එකක් කරද්දී අපිට අවශ්‍ය කරන user accounts අපි network එකක් exploit කරද්දී network එකේ තියෙන user accounts මොනවද? ඒ user accounts වල තියෙන network shares මොනවද? ඒ share permission මොනවද? Active Directory domain එකක් නම් ඒකේ තියෙන group policies මොනවද?
ඒව ගැන අපි idea එකක් ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අර කලින් අපි කරපු network footprinting reconnaissance ඊට පස්සේ scanning networks ඒ lessons දෙකෙන්ම ගත්තු knowledge එකත් එක්ක අපිට පුළුවන් network එක තවදුරටත් idea එකක් ගන්න enumeration lesson එකේදී. ඉතින් ඒ කොටස් ටික අපි ඒ විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. vulnerability analysis lesson එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම Nessus vulnerability analysis tool එක ගැන. ඔකට දන්නවා ඇති industry එකේ හුඟක්ම widely used වෙන vulnerability analysis tool එකක් තමයි Nessus කියන tool එක. අපි ඒක කතා කරනවා. Nessus essentials කියන tool එක අපි කොහොමද අපේ virtual network එකේ install කරලා අපේ network එකේ තියෙන devices වල applications වල vulnerabilities හොයන්න කියලා අපි කියලා දෙනවා. ඊට අමතරව අපි මේකේදී අපේ class එකේදී විශේෂයෙන්ම කතා කරනවා Kali Linux environment එක අපි පාවිච්චි කරන vulnerability analysis tool එක. ඒක තමයි OpenVAS. අපි සම්පූර්ණයෙන්ම step by step install කරනවා OpenVAS install කරලා කොහොමද network scan එකක් කරලා ඒකේ report එකක් generate කරන්න කියන තැන වෙනකන් ඔයගොල්ලන්ට සම්පූර්ණ demonstration එකක් කරනවා. අතන මේක ඔයගොල්ලන්ට හුඟක් වෙලාවට වැදගත් වෙනවා. ඔයාලා freelancing කරනවා නම් එහෙම නැත්නම් ඔයාලගේ office එකේ network එක analyze කරලා vulnerability assessment report එකක් generate කරගන්නවා නම් අන්න ඒ වගේ වෙලාවකදී ඔයාලට මෙන්න මේ free tool එක OpenVAS tool එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද install කරන්න කියන එක පව අපි කියලා දෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා system hacking lesson එක ගැන. system hacking lesson එක කියන්නේ හුඟක් broad lesson එකක්. මම සරලව කියන්නම් ඔයගොල්ලන්ට මේකෙදි ඉගෙන ගන්න පුළුවන් කොහොමද අපි system එකකට access කරන්නේ. gaining access for the system. අන්න ඒ දේ අපි ඉගෙන ගන්නවා system hacking lesson එකේදී. passwords crack කරන විදිහ ගැන අපි ඉගෙන ගන්නවා. අපි විශේෂයෙන්ම කතා කරනවා hashcat tool එක, ඊට අමතරව mimikatz tool එක, තව අපිට පාවිච්චි කරන්න පුළුවන් pwdump7 tool එක. ඊට අමතරව LOPHT crack කියලා tool එකක් තියෙනවා. අන්න ඒ security tools ගැන අපි කතා කරනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් cyber security domain එකේදී අපි system hacking කියන lesson එකට තමයි විශේෂම අවධානයක් යොමු කරන්නේ. මොකද අපි network එකක් exploit කරාට පස්සේ ඒ system එකේ තියෙන තොරතුරු අපි කොහොමද extract කරන්න කියන එකට අදාළව අපි විශේෂයෙන්ම කතා කරන lesson එක තමයි මේ system hacking lesson එක. ඊට පස්සේ අපි කතා කරනවා malware threats ගැන. malwares කියන්නේ මොනවද කියන එක ගැන අපි විශේෂයෙන්ම කතා කරනවා. මොකද මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා මම දැකලා තියෙනවා සමහර social media platforms වලත් දාලා තියෙනවා. ඔයාලගේ කම්පියුටරේට virus එකක් ගිහිල්ලා කම්පියුටරේ තිබ්බ files ඔක්කොම encrypt වුණා. files ටික encrypt වෙලා තියෙන්නේ data recover කරන්න බෑ නේද කියලා කියනවා. ඉතින් ඇත්තටම ඔයාලා malwares කියන idea එකක් තියෙනවා නම් ඔයාලා softwares download කරනවා නම් torrents වලින් software downloads කරනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ malwares කියන දේ softwares වලට අනිවාර්යයෙන්ම embed කරනවා. ඒ torrent එක upload කරන කට්ටිය. ඉතින් අපිට idea එකක් තියෙනවනේ මොකද්ද මේ malware එකක් කියන්නේ කියලා. මම දන්නවා මෙතන සමහර කට්ටියට idea එකක් නැතුව ඇති malware එකක් කියන්නේ මොකද්ද virus එකක් කියන්නේ මොකද්ද කියලා idea එකක් නැතුව ඇති. මුගක් කට්ටිය හිතනවා ඇති හැමදේම virus එකක් කියලා. ඇත්තටම virus කියන්නේ malware වල එක කොටසක් විතරයි. හරි. ඉතින් virus එකක් කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලගේ network එකට වෙන්න පුළුවන් threat එකක්. virus එකක් exploit වෙන්න නම් අනිවාර්යයෙන්ම එතන human interaction එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට exe file එකක් නම් exe file එක run කරන්න ඕනේ කවුරු හරි පුද්ගලයෙක්. ඉතින් malware එකක් කියන්නේ මොකද්ද? virus එකක් කියන්නේ මොකද්ද? ඊට අමතරව keylogger එකක් කියන්නේ මොකද්ද? අපි ransomware එකක් කියන්නේ මොකද්ද? ඒ වගේ malwares වලට අදාළ ලොකු list එකක් අපි ඉගෙන ගන්නවා මේ malware threats කියන lesson එකේදී. අපි මේ lesson එකේදී බලමු කොහොමද මේ malwares identify කරගන්නේ. ඒවට අපිට පාවිච්චි කරන්න පුළුවන් security tools මොනවද? ඊට අමතරව අපි විශේෂයෙන්ම malware analysis කරන්න පාවිච්චි කරන security tools කීපයක් ගැන කතා කරනවා. මම උදාහරණයක් විදිහට කියන්නම්. අපි කතා කරනවා OLEDBG කියලා tool එකක් ගැන ඒ lesson එකේදී කතා කරනවා. ඊට අමතරව IDA කියලා tool එකක් තියෙනවා. ඒ tool එක ගැනත් අපි කතා කරනවා. ඊට අමතරව අපි කතා කරා මේ network sniffing කියන lesson එක. network sniffing lesson එකේදී අපි කතා කරනවා source device එකේ ඉඳලා destination device එක වෙනකන්. ඒ කියන්නේ එක device එකක ඉඳලා අපිට network traffic එකක් යවන්න ඕනේ අනික් device එක වෙනකන් network traffic එක ගමන් කරද්දී ඒ network traffic එක අපිට අතරමඟදී කොහොමද අපිට ඕනේ විදිහට modify කරන්නේ. සරලවම කියනවා නම් මේ වගේ දේවල් මම explain කරන්න. අපිට අවශ්‍ය විදිහට network traffic එක modify කරලා අපිට අවශ්‍ය විදිහට network traffic එකක් ඒ destination location එකට යවලා ඒ network එක intercept කරන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරනවා sniffing lesson එකේදී. මුගක් වෙලාවට Wireshark tool එක පාවිච්චි කරලා කොහොමද network එකක් sniff කරන්නේ කියලා අපි කතා කරනවා. ඊළඟට වැදගත්ම lesson එකක් මේ social engineering කියන lesson එක. ඇත්තටම අපි හුඟක් දෙනෙක් ලොකු අවධානයක් නොයදුවට මේ social engineering techniques පාවිච්චි කරලා අපිට හුඟක් ලේසියෙන්ම පුළුවන්
security system එකක් breach කරන්න. මම මෙතන කලින් කතා කරපු footprinting reconnaissance, scanning networks, enumeration, vulnerability analysis, system hacking, malware threats, sniffing. දැන් මේ හැම එකදීම අපි කතා කරනවා විවිධාකාරයේ security tools ගැන. හැබැයි අපිට ඇත්තටම කතා කරනවා නම් මේ එක security tool එකක්වත් නැතුව අපිට social engineering technique එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් ඉතාමත් ලේසියෙන්ම network එකක් breach කරන්න. ඇත්තටම ගයන්ස මම හිතන්නේ social engineering ගැන හොඳටම දන්න කෙනෙක්. මම හිතන්නේ ගයන්ස සර්ට ඒ ගැන යමක් එකතු කරන්න පුළුවන්. ගයන්ස ආහෙනවනේ තිස්සුතේ. ඔව් සර් එනවා. සර් social engineering ගැන මම හිතන්නේ සර්ට යමක් එකතු කරන්න ඇති. right අපි social engineering ගැන කතා කරනකොට ඕගොල්ලන් මේ මොන tool එක පාවිච්චි කරාද? මම මුලින්ම කියන ඉස්සරහ කතා කරා වගේ ඔයගොල්ලෝ කොයි tool එක පාවිච්චි කරාද social engineering නැත්නම් මේ කිසිම අපිට දෙයක් information gather කරගන්න අමාරුයි. මම හොඳම උදාහරණයක් කියන්නම්. අපි කොහේ හරි company එකට ගිහිල්ලා pen එකක් වෙන්න පුළුවන්. මොන හරි වෙන software එකක් වෙන්න පුළුවන්. අපිට company ඇතුළේ අපි එළියෙන් නම් attack එකක් කරන්න අමාරුයි. එහෙම කරනවා නම් අපිට ගොඩාක් දෙයක් අපි කරන්න ඕනේ. අපි මෙහෙම දෙයක් හිතමු. company එකක් ඇතුළට අපිට මොකක් හරි යන්න විදියක් හදාගත්තොත් අපි තුමු එතන reception හරි නැත්නම් security හරි විදියකට අපි කතා කරලා හදාගත්තොත් නේසුරු සර්. අපි ඇත්තේ කතා කරලා කොහොමද අපි ජීවිතේ ලයිෆ් එක ගත කරන්නේ කොහොමද එහෙම අපි කතා කරලා අපි හොඳ රෙපෝ එකක් බිල්ඩ් අප් කරන් අපි ඇතුළට යනවා. එතනින් පස්සේ software එක පටන් ගන්නනේ. මම සරලම උදාහරණයක් ඔයගලන්ට කිව්වේ. හරි. ඉතින් ඒ වගේ social engineering තමයි සමහරවිට මම මොකක් හරි කම්පැනි එකට කතා කරනවා. මම මොකක් හරි ආයතනයක් තියෙනවා. ඒ ආයතන මම කතා කරලා කියනවා මට මෙන්න මේ කියන පුද්ගලයා මට හම්බෙන්න ඕනේ කියලා මම over the phone කතා කරනවා. කියන්නේ මට මේ කියන පුද්ගලයා අපි තුමු චාමර් සර් කියලා මට චාමර් සර්ව කතා කරන්න මම ෆෝන් එකෙන් කතා කරලා අහනවා මට චාමර් සර්ව හම්බෙන්න පුළුවන්ද කියලා. එතකොට අනිත් පැත්ත කෙනා දන්නවා එයාට සර් කියන කෙනෙක් කියලා කියන්නේ ගොඩක් low level එකේ කියන කෙනෙක් ඉන්නේ නැති කියලා. එයා එතනින් වාට එන අනිත් පැත්ත රිවර්ස් රෙපෝ එක වෙනස්. වා එකපාරටම කිව්වොත් මට මේ ශාමරත් එක්ක කතා කරන්න මගේ ආ ෆෝන් එක දාන්න කියලා කිව්වොත් අතනින් රිසෙප්ෂන් හරි දෙපාරක් තුන් පාරක් හිතනවා ඇයි මෙහෙම කතා කරේ කියලා. ඒකට එයා අනිත් පැත්තේ ක්වෙස්චන්ස් අහන ප්‍රමාණය අඩු වෙනවා. අහලා එයා පුළුවන් තරම් බලන්නේ ඒ කෙනාව කෙලින්ම සර් ගාවට මැප් කරන්න. right? ඒ ගැන තමයි අපි social engineering කියලා ගොඩක් කතා කරන්නේ. ඒ වගේම අපි Facebook account එකක් කියන්න පුළුවන් අපි අතේ ටික දවසක් කතා කරගෙන මම හොඳම රීසන් උදාහරණයක් කියන්නම් ඉස්සරස. මීට මාස 4කට විතර කලින් කෙනෙක්ගේ Facebook account එක හදලා තියෙනවා total social engineering හරහා. කිසිම tool එකක් නැහැ ඉස්සරස. එයාත් එක්ක ටික දවසක් ඉස්සරස මා එනවාද? ඔව් එනවා. එයාත් එක්ක දිගටම කතා කරගෙන ඉඳලා ඊට පස්සේ එයාගේ account එක secure කරනවා නම් ඒ කියන්නේ ඇත්තටම මේක ගොඩක්ම අපි IT ගැන නොදන්න කෙනෙක්. අපි තමයි ඔය MFA ගැන කතා කරද්දි මේ දේවල් කතා කරද්දි අපි ගොඩක් වෙලාවට අපි IT දන්න හින්දා අපි second factor authentication නැත්නම් අපි කියන multi factor authentication නැත්නම් අපිට වෙන security codes ඔක්කොම දාගන්නේ අපි දන්නවා. ඒ කියන්නේ අපි IT ගැන දන්න හින්දා යම් කිතාක් දුරට. ඒක සමහර කට්ටිය දන්නේම නෑ දරුවෝ. ඒතර එයාත් එක්ක කතා කරද්දි එයා කියලා තිනවා මෙහෙමයි ඔයාගේ ෆෝන් එකට මෙහෙම කෝඩ් එකක් එයි මට ඒ කෝඩ් එක කියන්න. ඒතර ඔයාට මෙහෙම ඔයාගේ secure කරන්න මම මෙහෙන් හදලා දෙන්නම් කියලා විනාඩි 5ක් යනකල් account එක disable. අර chat කරපු කෙනෙක් නෑ මුකුත් නෑ මුළු account එක. ඒක එයාට විතරක් නෙවෙයි account 67කට වෙලා තිබුණා. ඒතකොට කිසිම tool එකක් නැහැ ඉස්සරසයි social engineering විතරයි නේද සර්? ඔව් අනිවාර්යයෙන්ම. social engineering කියන එක ලොකු ඒරියාවක්. ඒ වගේම මේක හරහා තමයි මේ ගොඩක් tools අපි කතා කරන්නේ. ඔව් සර්. ඔව් ඇත්තටම ගයන්ස මම හිතන්නේ social engineering ගැන ඔයාලට හොඳ පැහැදිලි කිරීමක් කරා. ඇත්තටම මේකෙදී අපි කතා කරන සමහර ටෙක්නික්ස් ගැන අපි කතා කරනවා. dumpster diving කියන්නේ මොකක්ද කියන එක ගැන විශේෂයෙන්ම කතා කරනවා. ඊට අමතරව අපි විවිධාකාරයේ tools ගැන කතා කරනවා. අපි Kali Linux වලදී නම් හුඟක් වෙලාවට පාවිච්චි කරනවා social engineering tool kit එක. ඒකෙදී අපි ඒක පාවිච්චි කරලා Nikto කියලා tool එකක් තියෙනවා. ඒ Nikto කියන tool එක පාවිච්චි කරලා අපිට පුළුවන් web application වල තොරතුරු අපිට extract කරගන්න. ඉතින් අන්න ඒ වගේ techniques පාවිච්චි කරලා කොහොමද social engineering attack කරන්නේ කියලා අපි විශේෂයෙන්ම කතා කරනවා. ඒ වගේම DOS attacks, denial of service attacks කරන්නේ කොහොමද කියලා අපි විශේෂයෙන් කතා කරනවා. මොකද cloud computing environment එක ගැන කතා කරද්දී හුඟක් වෙලාවට මේ cloud computing environment එක secure කරන්න අපිට තියෙන ලොකුම බාධාවක් තමයි මේ DOS attacks. දැන් Microsoft Azure ගැන දන්නව නම් දන්නවා ඇති. Microsoft Azure subscription එක අනිවාර්යයෙන්ම දෙන free service එකක් තමයි මේ DOS attacks වලට protection එක. ඉතින් ඔය කට්ටිය අපි ඉගෙන ගමු කොහොමද DOS attacks කරන්නේ කොහොමද කියලා. DOS attacks වලින් secure කරන්නේ කොහොමද කියලා බලමු network එකක්. ඒ lessons වලදී අපිට ඒ ටික ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මේ lesson මේ course එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා exploitation frameworks ගැන. දැන් ඔයාලා දන්නවා ඇති Kali Linux operating system එක පාවිච්චි කරනවා නම් ඔයාලට විවිධාකාරයේ security tools පාවිච්චි කරලා
විවිධාකාරයේ exploit කරන්න පුළුවන්. passwords වලට crack කරගන්න ඕන නම් විවිධාකාරයේ security tool තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් GitHub එකෙන් අවශ්‍ය කරන repository එක download කරලා ඒක Linux machine එකට clone කරගෙන අපිට පුළුවන් passwords ලේසියෙන්ම crack කරගන්න. ලේසියෙන් නෙමෙයි අතරම passwords crack කරන්න පුළුවන්. ඔයාලගේ machine එකේ හොඳ processing power එකක් තියෙනවා නම්. ඉතින් ඊට අමතරව අපි ඉගෙන ගන්නවා විශේෂ frameworks ගැන. දැන් Linux operating Linux OS එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ exploitation framework එකක් තමයි Metasploit කියන එක. ඉතින් Metasploit framework එක ගැන මම ඇත්තටම මේකෙදි basic knowledge යන්නේ මේ ඔයාලට 100% knowledge එකක් දෙනවා. මොකද හුඟක් වෙලාවට security breaches අපි කරනවා මේ Metasploit framework එක පාවිච්චි කරලා Metasploit framework එකේ විවිධාකාරයේ modules පාවිච්චි කරලා අපි ඉගෙන ගන්නවා කොහොමද system එකක් access කරලා ඒ system එකේ තොරතුරු extract කරන්න කියලා අපි විශේෂයෙන්ම අපි ඇත්තම කතා කරනවා නම් Metasploit framework එක පාවිච්චි කරලා අපි ඇත්තටම malwares create කරනවා. malwares, virus, keyloggers වගේ දේවල් අපි ඇත්තටම create කරනවා. හරි? අපේ thinking knowledge එක පාවිච්චි කරලා අපේ creativity එක පාවිච්චි කරලා අපි Metasploit framework එකෙන් මෙන්න මේ techniques පාවිච්චි කරලා අපි system එකක් breach කරන්න ඕනේ කරන ඒ components අපි create කරනවා. උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේ MSF Venom කියන module එක පාවිච්චි කරලා අපිට පුළුවන් Metasploit framework එකෙන් security breach check කරන්න. ඉතින් සම්පූර්ණ knowledge එකක් ගයන්සේ ඇත්තටම Metasploit ගැන මම 100% knowledge එකක් මේ course එකේදී ඔකට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒකෙදි Windows 10 machine එකක්, Windows 7 machine එකක් කොහොමද exploit කරන්න කියලා අපි කියලා දෙනවා. ඊට අමතරව මම මෑත කාලීන ඉතිහාසයේ සිද්ධ වෙච්ච කියන්නේ විවිධාකාරයේ exploits, ඒ කියන්නේ Metasploit framework එක පාවිච්චි කරලා සිද්ධ වෙච්ච exploit කොහොමද ඇත්තටම සිද්ධ වුණේ කියලා මම ඇත්තටම කියලා දෙනවා ගයන්ස. ගොඩක් වෙලාවට ඔකට දන්නව ඇති Blue Keep කියන vulnerability එක 2019 අවුරුදු Windows devices වලට ඇති වෙච්ච security breach එකක් vulnerability එකක් ඒක කොහොමද exploit කරන්න කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මේ විදිහට විශේෂයෙන්ම Metasploit framework එක ගැන Metasploit exploitation framework එක ගැන මම ඔයාලට විශේෂයෙන්ම මේ course එකේදී කතා කරනවා. සම්පූර්ණ knowledge එක මම ඔයගොල්ලන්ට ඒකෙදී Metasploit framework එක ගැන කියලා දෙනවා. මොකද Linux පාවිච්චි කරලා තියෙන කට්ටිය දන්නවා ඇති අනිවාර්යයෙන්ම exploit කරද්දී අපි security tools පාවිච්චි කරනවා. හැබැයි ඊට වඩා හුඟක් powerful tool එක තමයි අපි මේ පාවිච්චි කරන මේ Metasploit framework එක. ඊට අමතරව ඔය කට්ටියට self study කරන්න ඕන නම් මම තව security tool එකක් මෙතනදී කියලා දෙන්න. ඒ තමයි Black Arch. Black Arch කියන framework එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ course එකේදී ඒක ගැන විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මම ඔය කට්ටියට ඒක introduction එකක් දෙනවා කොහොමද Black Arch install කරන්න කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒක security tools ටික මම ඔයගොල්ලන්ට exploit කරන විදිය ඒකෙදි කියලා දෙනවා. ඊට අමතරව අපි කතා කරනවා introduction එකක් කතා කරනවා මේ dark web එහෙමත් නැත් dark web ගැන, ඒ වගේම deep web ගැන. මොකද ඔය කට්ටිය උගක් interesting දෙයක් මේක. අපි අතරම කතා කරමු මොකද්ද මේ dark web එක කියන්නේ මොකද්ද, deep web එක කියන්නේ මොකද්ද කියලා අපි ඒකෙදි කතා කරමු. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන knowledge එක ලබා දෙනවා. මේක ඔයගොල්ලන්ට අපි මේ knowledge එක ලබා දෙන්නේ මේක access කරලා ඔය කට්ටියට අනවශ්‍ය දේවල් කරන්න නෙමෙයි. ඔය කට්ටියට මේකෙන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. dark web, deep web කියලා දෙයක් අපිට access කරන්න පුළුවන්. ඔයාලගේ අවධානය වෙන්න ඕනේ මේ වගේ platforms access කරද්දී අපි ඒවා කොහොමද secure කරගන්නේ ඔයාලගේ network එකේ, ඒ වගේම සමාජයට වෙන හානිය කොහොමද වළක්වන්නේ කියන එක තමයි අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ කොටස ගැන අපි introduction එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව විශේෂ lesson එකක් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ bug bounty hunting ගැන. මම හිතන්නේ ගයන්ස් අපි freelancing කරන කට්ටියට කැමැත්තෙන් ඉන්න කට්ටියට උගක් හොඳ opportunity එකක් මේ bug bounty hunting ගැන අපි කරන lesson එක නේද සර්? අනිවාර්යෙන් සර්. ඉතින් ඉස්සෙල්ස පුංචි දෙයක් මම ඒකට ඇඩ් කරන්නම්. ඉස්සරහට දැන් ඔයගොල්ලෝ දන්න ඇති සමහරක් කට්ටියන කෙවින් මික්නික්, ලිසිෆර් වගේ අහලා ඇති ඔයගොල්ලෝ මේ කට්ටියගේ නම් ටික. ඒගොල්ලෝ ජොබ් එකක් විදිහට කරන්නේ ethical, හැබැයි කිසිම unethical දෙයක් නෙමෙයි මේගොල්ලෝ. ethically companies වල තියෙන programs, ethically companies වල තියෙන sites, ඒ වගේම මොන හරි ආයතනයේ එළියට දාන්න ඉන්න softwares, ඒ වගේ දේවල් මේ වගේ section එකකට කියලා break කරගන්න try කරනවා. ඒ break කරගෙන සමහරකට software එක out කරන්න ලබනවලු දෙනම් මේ මාස 6ෙම මේ වගේ section එකකට අපි තුමු උදාහරණයක් anonymous කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ඒ වගේ section එකකට ඒගොල්ලෝ බාර දෙනවා මේක සම්පූර්ණයෙන්ම hack කරලා මට දෙන්න කියලා. එතකොට ඒ hack කිරීම තුනේ මේගොල්ලෝ hackersලා attack කරාට පස්සේ එතකොට ඒගොල්ලෝ මේකේ තියෙන errors ටික ඔක්කොම හදා ගන්නවා. ඒකෙන් දැනට number 1 සහ 2 ඉන්නේ ඉන්දියන් කට්ටිය තමයි ගොඩක්ම number 1 සහ 2 ඉන්නේ. මොකද හේතුව ඒගොල්ලන් තියෙන පෞල් සමාජීය වශයෙන් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දේ හැම දෙයක් එක්කම වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් එක්ක ඔයගොල්ලන්ට මම කියන්නේ නැහැ
මේක වෙරිච් එක මම කරන්න පුළුවන් කියලා. ඒ වගේම මම කියන්නේ නැත්තේත් නෑ මේක වෙරිච් එක මම කරන්න පුළුවන් කියලා. මොකද ලංකාවෙත් ඉන්න ඕන තරම් බවුන්ටි හන්ටින් කැලිවලා ඒ වගේම වල්නරබිලිටි චෙක් කරලා සල්ලි හම්බ කරන කට්ටිය. ඔයගොල්ලෝ අහලා තියෙන සමහර නම් කියන්න කැමති නෑ. ලංකාවේ සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම Microsoft එකට රිපෝට්ස් කරන වෙනම පිරිසක් ඉන්නවා. ගෙදර නම් හම්බ කරන. ඒගොල්ලෝ කරන්නේ මේක දේවල් කරලා සයිබර්වරි වගේ ලොකු ප්‍රෝග්‍රෑම්ස් කරලා ඉවරලා ඒගොල්ලන් ඒවරම කවදාකවත් පුතේ අපිට සතියකින් දෙකකින් හැක කෙනෙක් වෙනවා කියන එක ඒක වෙන්න බැරි දෙයක්. ඉතින් එහෙම කරන්න බෑ. නිසා කිව්වාගේ අපි අර මුලින් ඉඳන් යන්න ඕනේ. හાર્ඩ්වෙයාර් කියන ලෙවල් එකකින් ටච් කරන්න ඕනේ. හරි? නෙට්වර්ක් ලෙවල් එක ඊට පස්සේ මේ ලෙවල් එක ඊට පස්සේ මේ අතරතර ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක යම් තාක් දුරකට නැත්නම් අපිට හැමදාම වෙන්නේ වෙන කෙනෙක්ගේ software එකක් පාවිච්චි කරන්න. ඉතින් ඒ දේවලුත් එක්ක වාට පුළුවන් නම් මේ section එක හොඳ ඒ කියන්නේ හොඳ earning එකක් හොඳ income එකක් generate කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඉසුරුස වෙබ්සයිට්ස් විතරක් ස්කෑන් කරලා. සාමාන්‍යයෙන් ඔව් සර්. වෙබ්සයිට්ස් වලට ස්කෑන් කරාම සාමාන්‍යයෙන් monthly ඒ කියන්නේ සයිට් එකක ස්කෑන් කරාම සර් 75000යි ලක්ෂයයි ලක්ෂ දෙකයි පොඩි සයිට් එක 25000යි 50000යි. ඔගේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද කාලි එකක් දාගන්නවා කියන එකම සමහරක් කෙනෙක්ගේ හිණයක්. සමහරක් පැත්තේ. ඉතින් එතකොට මේකෙදි අපි කරලා අපි අර OC වගේ softwares වලින් අපි අර වගේ network එකක් ස්කෑන් කරලා ලස්සන report එකක් generate කරලා දුන්නම එතනදී සම්පූර්ණයෙන්ම තියෙනවා මේ site එකේ මොකද්ද තියෙන්නේ මේ මොනවද තියෙන්නේ වගේ හැමදේම software එකක් නම් අපි තුමු latestම Windows server එකක් කියලා. latest Windows server එකට අපි attack කළා ඒකේ මොන හරි port එකක් එන්න පුළුවන් නැත්නම් DLL file එකක් INF file එකක් මොකක් හෝ වෙන්න පුළුවන්. හරි? අපි ඒක attack කළේ අපි ඒක තියෙන password එක break කරොත් මම හොඳම උදාහරණේ ඉස්සරසා කියන්නම් මේ Windows 10 එකේ password එක තප්පර 3ක් ඇතුළත කඩන්න පුළුවන්. හරි? ඉතින් කඩන්න පුළුවන් කියලා කියන්නේ හේතුව උගලන්ට අපි ක්ලාස් එකේදී කතා කරමු. right? ඉතින් එතකොට ඒ වගේ දේවල් අපි කොහොමද වළක්වන්නේ? අපි කොහොමද මේ වගේ දේවල් නොවෙන්න අපි කරන්නේ? කවදාකවත් අපිට මේ ලෝකේ කියන්න බෑ කිසිම network එකක් 100%ක් secure කියලා. මොකද මේ ලෝකේ ඉන්න hackers-ලා ඉන්න එකක්. එතකොට ඒ hackers-ලාටම කියලා තමයි පුළුවන් තරම් මේක මේ try කරන්නේ ඒගොල්ලන්ටම hack කරන්න දෙන්න. එතකොට ඒ hack කරනකොට එයාට යම්කිසි ගාණක් හම්බ වෙනවා. ඒ ගාණ අපිට අතර ගන්න පුළුවන්. එතකොට ඒක කරන්න තියෙනවාට නිකම් general කරන්න බෑ. dark web deep web හරහා වාට කරන්න වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ company එකක් ගන්න නම් ඉතින් වෙනම companies තියෙනවා ලංකාවේ. join වෙන්න පුළුවන් ගන්නට ඒ companies වල. ඒක අපි මේ special lesson දෙක especially number 12 වලින් පටන් ගත්තම Metasploit framework එකේ exploration techniques මොනවද? darknet එක මොනවද? deep web කියන්නේ මොකද්ද? secret of the darknet එක and bug bounty hunting කොහොමද ඒකින් යම්කිසි earning එකක් කරන්න කියන එක අපි මේ session එකේදී සෑහෙන දුරට අපි කතා කරන්නේ. ඉතින් ඔව් සර් විශේෂයෙන්ම දැන් අලුතෙන්ම තියෙන concept එක තමයි මේ zero trust කියන concept එක නේ සර්. දැන් ගොඩක් වෙලාවට ඔයාලගේ network එක කොච්චර secure කරලා තිබ්බත් ඔයා හැම වෙලේම ඔළුවේ තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ network එක හැම වෙලේම secure නෑ කියන එක. ඉතින් දැන් යන අලුත්ම trend එක තමයි මේ zero trust කියන concept එක. ඔයාලගේ network එක කොච්චර secure කියලා ඔයා හිතන් හිටියත් හැම වෙලේම අපි අවධානයෙන් ඉන්න ඕනේ. ඔයාලා විශේෂයෙන්ම security operations center එක වැඩ කරන එක්කෙනෙක් නම් ඔයාලගේ network එක කොච්චර වියදම් කරලා secure කරත් හැම වෙලේම අවධානයෙන් ඉන්න ඕනේ. මොකද security breach network security breach කියන එක ඕනෙම වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. ඒ තරමට දක්ෂ පුද්ගලයෝ දැන් ඉන්නවා ලෝකේ. ඉතින් හැම වෙලේම ඔයාලා ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා computer hardware devices එහෙම නැත්නම් secure hardware devices කියනලා ඔයාලගේ network එක implement secure කරත් වැඩක් නැහැ. ඒ ඕනෙම වෙලාවක ඔයාලගේ network එකක් breach කරන්න තියෙන හැකියාව තියෙනවා. ඉතින් මේ කොටස් ටික ඔකට පිළිවෙලට ඉගෙනගෙන ඔයා අනිවාර්යයෙන්ම self study කරන්න ඕනේ. මම ඒක ඊළඟ slide එකේදී මම හිතන්නේ ඔකට පැහැදිලි කරන්නම්. අපි බලමු කොහොමද එතනින් එහාට අපේ course එක කටයුතු කරන් යන්නේ කියලා. ගායන්ස් අපි ඊළඟ slide එකට යමු. අතර මේ course එක අපි සති 16කට තමයි plan කරලා තියෙන්නේ. සතියකට පැය දෙකක් විදියට. ඉතින් අපිට ඉතාමත් සීමිත කාල සීමාවක් තමයි තියෙන්නේ. ඉතින් මේ සීමිත කාල සීමාවෙදී මම ඔයගොල්ලන්ට කරන්න පුළුවන් උපරිමයක් කරනවා ගායන්ස් උරුමයි එකතු වෙලා. එතකොට මෙතනින් එහාට මේ course එක ඒ කියන්නේ ඒ සතියේ දෙන වැඩ ටික සහ ඒ කරපු class එකේ ඒ domain එක ඔයා ඒ සතිය ඇතුළත master කරන්න ඕනේ. ඔයාලට self study කරන්න ඕන තරම් platforms තියෙනවා. ඔයාලට YouTube platform එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව online training resources ඕන තරම් තියෙනවා. ඒ කරන lesson එකට අදාළව ඔයාලට ඒ සතිය ඇතුළත ඒකට අදාළ domain එක ඔයා අනිවාර්යයෙන්ම master කරන්න ඕනේ. මොකද මේ අපි class එකේ ඒ පැය දෙකේ කරන lesson එක ඔයාලට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඔයාගේ සිහින ගමන සාර්ථක කරගන්න. හරි? ඔයාට cyber security analyst කෙනෙක් එහෙම නැත්නම් ethical hacker කෙනෙක් වෙන්න අවශ්‍ය නම් ඒක අනිවාර්යයෙන්ම ලොකු dedication එකක් කරන්න ඕනේ. මේ class එකේ වැය කරන පැය දෙක නම් ප්‍රමාණවත් නැහැ. දැන් මේ class එකේ අපි කරන පැය දෙකේ course එක ඉවර කරලා පහවදා ආපහු link එකෙන් join වුණොත් class එකට ඇත්තටම එහෙමනම්
කිසිම සාර්ථකත්වයක් නැහැ. ඔයාලා ඒ කැප කරන වෙලාව අපරාධයි. ඉතින් අනිවාර්යයෙන්ම අපි කරන ඩොමේන් එකට අදාළව ඒ සතිය කරන concept එකට අදාළව ඔයා ඒ සතියෙම self study කරන්න ඕනේ. ඒක මාස්ටර් කරන්න ඕනේ කරන ටියුටෝරියල්ස් හොයාගෙන කරන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට ඔයා self motivation එකකින් තමයි කරන්න ඕනේ. එහෙම නැතුව මේ cyber security ethical hacking කියන domain එක මාස්ටර් කරන්න ඔයාට හම්බෙන්නේ නැහැ. ඒ වගේම මේ course එක අපේ course එක advanced certificate course in cyber security and ethical hacking කියන course එක මේ course එකේ අපි ඔයගොල්ලන්ට final exam එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. course completion exam එක. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා ඔයා final exam එකේදී 50% total marks වලින් 50% ගනීවි කියලා. එතකොට තමයි ඔයාට course completion certificate එක Next Gen Institute එකෙන් issue කරන්නේ. මේක online proctored exam එකක් විදිහට තමයි කරන්නේ අපි. online proctored exam එකක් විදිහට ඔයාට මේ exam එක deliver කරනවා. හරි guys, ඊළඟට යමු අපි. right. එතකොට මේ course එකට ඔය කට්ටිය ලබන සතියේ join වෙද්දී ඔය කට්ටිය සම්පූර්ණ කරගන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. මම මේ slide එකේ තියෙන දේවල් ටික කියන්න කලින් ඔයගොල්ලෝගෙන් පළවෙනිටම ඉල්ලීමක් කරන්න ඕනේ. මේ course එකට ඔය කට්ටිය join වෙනවා නම් අනිවාර්යයෙන්ම මම ගයන්ස බලන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලගේ discipline එක. හරි? ඔයාලගේ discipline එක අනිවාර්යයෙන්ම මේ class එකේදී maintain කරන්න ඕනේ. විශේෂයෙන්ම මොකද ගයන්ස හොඳටම දන්නවා මගේ අපේ classes වල අපි අනිවාර්යයෙන්ම students ගේ discipline එක ගැන 100% හොයනවා. හරි? එතකොට ඔයාලා discipline එක කියන එක මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි cyber security ethical hacking කියන domain එක ඉගෙන ගන්න තමයි ඔයගොල්ලොන් මෙතෙන්ට ආවේ. මෙතන ඔයාලට අපි දෙන knowledge එක වෙන කාටවත් ගන්න බැරි විදිහේ knowledge එක තමයි ඔයගොල්ලන්ට අපි මෙතනදී දෙන්නේ. සමහර security tools අපි කියලා දෙනවා. ඒ security tools සමහර කට්ටියට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මේ class එකේ ඉඳන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලොන්ට අනික් කට්ටියට වඩා extra knowledge එකක් මෙතන හම්බෙනවා. සමහර security tools, සමහර exploitation techniques අපි කියලා දෙනවා. හැබැයි අපි කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්නේ මේ කියලා දෙන කිසිම දෙයක් ඔයාලා malicious intention එකකින්. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි කියන්නේ නරක චේතනාවකින් කිසිම වෙලාවක ඔයාලා මේවා පාවිච්චි කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ඩිසිප්ලින් එකක් ඔයාලගෙන්. ඔයාලට මේ ක්ලාස් එක පැවැත්වෙන කාල සීමාව ඇතුළත ඕනෙම වෙලාවක මයික්‍රොෆෝන් එක ඔන් කරලා අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා නොතේරෙන දෙයක් තියෙනවා නම් ඕනෙම වෙලාවක ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි අර මම කලින් කියපු විදිහට මේ course එක continue කරන් යද්දී ඔයාලට අපි කියලා දෙන techniques ටික ඔයාලා virtual environment එක practice කරන්න, real environment එක මේවා exploit කරන්න යන්න එපා. මොකද ඔයාලට ඒ real environment එක මේවා exploit කරන්න තරම් knowledge එකක් නැහැ අතරම. ඒකින්ද මෙතනින් ගන්න knowledge එක ඔයා කාලයක් තිස්සේ practice කරලා ඒ මට්ටමට හදාගන්න. හරි? ඉතින් මේ course එකකට platform එකක් කරගන්න කියලා තමයි මම විශේෂයෙන්ම කියන්නේ. ඇත්තටම අන්න ඒ වගේ දෙයක් තමයි අපි ඔයගොල්ලන්ගෙන් discipline එක කියලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට class එකට join වෙද්දී ඔයාලගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලට අනිවාර්යයෙන්ම internet connection එකක් තියෙන්න ඕනේ. stable internet connection එකක් තිබ්බොත් හොඳයි. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ඔයා laptop එකක් හරි desktop PC එකක් හරි through තමයි මේ course එකට join වෙන්නේ කියලා බලාපොරොත්තු වෙනවා. ඔයාට mobile device එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම lesson එකේ කියන්නේ theory lesson වලට සහභාගී වෙනවා නම් ඔයාට mobile device එකකින් සහභාගී වෙන්න පුළුවන්. මොකද සමහර කට්ටිය අපි දන්නවා එන්නේ උගක් වෙලාවට කියන්නේ job එක ඉවර කරලා එන කට්ටියනේ. ඒතර ඒ කට්ටිය අතරමඟදී mobile device එකකින් උගක් වෙලාවට මේ lesson එක අහගෙන තමයි එන්නේ. ඒතකොට සමහර අපි කරන practical සමහරලාට ඔයගොල්ලන්ට මග ඇරෙන්න පුළුවන්. මොකද ඔය කට්ටිය mobile device එකක් පාවිච්චි කරලා මේකට join වෙනවා නම්. ඉතින් අපි පුළුවන් තරම් කියන්නේ උගක් වෙලාවට 7:00 වෙද්දිම ක්ලාස් එකට join වෙන්න පුළුවන් තරම් laptop එකක් හරි desktop PC එකක් හරි පාවිච්චි කරන්න කියලා ඔයගොල්ලෝගෙන් ඉල්ලා සිටිනවා මේ course එකට join වෙද්දී. ඊළඟ කාරණාව තමයි ඔයගොල්ලෝගේ desktop PC එකේ බලන්න office application එක install කරලා තියෙනවද කියලා office software එක install කරලා තියෙනවද කියලා බලන්න. ඒකේ word powerpoint excel වගේ application තියෙනවා නම් හොඳයි. ඊට අමතරව සමහර අපි network drawings ඔයාලා එක්ක share කරනවා. එතකොට Microsoft Visio වගේ application එකක් තියෙනවා නම් මුගක් හොඳයි network drawings ටික බලා ගන්න. ඊට අමතරව PDF reader එකක් තියෙනවා නම් මුගක් වෙලාවට මේ අපි share කරන සමහර resources ඔයාට බලා ගන්න මුගක් ලේසි වේවි. ඒ වගේම අපි කිව්වා virtual lab environment එක අපේ network එකේ අපේ course එකේදී අපි implement කරනවා කියලා. එතකොට ඔයා පාවිච්චි කරන desktop PC එක හරි laptop device එක හරි බලන්න virtualization support කරනවද කියලා. ඔයාට පුළුවන් ඔයාගේ machine එකේ BIOS වලට ගිහිල්ලා බලන්න virtualization support කරනවද කියලා. ඔයාලගේ සමහර laptops හරි desktop machine හරි ඇති මේ වෙද්දී virtualization disable කරපු.
ඉතින් ඔයාලා අනිවාර්යෙන් බලන්න BIOS වලට ගිහිල්ලා මේ මැෂින් එකේ virtualization disable කරලාද කියලා ඒක disable කරලා අනිවාර්යයෙන්ම enable කරගන්න. මොකද අපිට virtual lab setup එක හදාගද්දී මේ hypervisor එක අපිට install කරගන්න හම්බ වෙන්නේ නැහැ ඔයාලගේ virtualization enable කරලා නැත්තම්. හරි. ඒකින්ද විශේෂයෙන්ම බලන්න virtualization වලට support කරනවද කියලා ඔයා පාවිච්චි කරන device එක. ඒතර වාගේ කම්පියුටරේ හරි ලැප්ටොප් එකේ හරි ස්පෙસિෆිකේෂන් ගැන කතා කරනවා නම් අපි බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් 100 GB ස්පේස් එකක්වත් ෆ්‍රී ස්පේස් එකක්වත් ඔයාගේ hard disk එකේ TAV කියලා. මොකද අපි පාවිච්චි කරන ISOs ටික ඒ virtual images ටික VMs ටික ඒ ටික වාට දාගන්න අනිවාර්යයෙන්ම 100 GB hard disk space එකක් තිබ්බොත් හොඳයි. hard disk එක ගැන කතා කරද්දී හුඟක් වෙලාට වාට SSD hard disk එකක්, ඒ කියන්නේ solid state drive එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හුඟක් ලේසි. මොකද data transfer speed එක හුඟක් හොඳයි SSD hard disk වල. හැබැයි ඒක නැති වෙනවා කියලා ප්‍රශ්නකුත් නැහැ. වාට පුළුවන් ඔයා පාවිච්චි කරන සාමාන්‍ය platter hard disk එකක් වුණත් පාවිච්චි කරන්න. එකම වෙනසකට තියෙන්නේ වාට සාමාන්‍ය software එක හරි install වෙන්න යන ගත වෙන කාලය එහෙම ටිකක් වැඩි වේවි. ඒ අරෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි රෙකමෙන්ඩ් කරනවාට SSD hard disk එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ වගේම RAM එක ගැන කතා කරද්දී minimum 8GB වත් RAM එකක් තියෙනවා නම් හුඟක් හොඳයි. මොකද අපි එක සැරයකට virtual machine 3ක් වගේ on කරන වෙලාවල් තියෙනවා සමහර practicals වලදී. එතකොට වාට පුළුවන් නම් එක machine එකට 2GB වත් RAM එකක් දෙන්න. ඉතින් හුඟක් වෙලාවට ඒ වගේ වෙලාවකදී අපි බලාපොරොත්තු වෙනවා RAM එක 8GB වත් minimum තිබ්බොත් හොඳයි. මොකද අපි fixed memory එකක් තමයි allocate කරන්න බලාපොරොත්තු වෙන්නේ. dynamic memory එකක් allocate කරනවට වඩා fixed memory එකක් allocate කරලා virtual machine 3ක් විතර එක සැරේ on කරගන්න පුළුවන් මට්ටමේ specification එකක් ඔයාගේ device එකේ, ඒ කියන්නේ desktop එකේ හරි laptop එකේ හරි තියෙනවා නම් හොඳයි. ඉතින් ඒ මට්ටමට ඔයාගේ device එක configure කරගන්න කියලාත් විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. එතකොට ඔයගොල්ලන්ට මේ course එකේදී සම්පූර්ණම ඒ කියන්නේ course එක කරන ඒ content එක හොඳට experience කරන්න පුළුවන්. අද මම ගයන්ස ක්ලාස් එකේදී කරන practicals ඔයාලා ඊට පස්සේ දවසේ හොඳට practice කරගන්න පුළුවන්. හොඳට ඔයාගේ desktop එකේ හරි laptop එකේ හරි specification එක තිබ්බොතින්. හරි ගයන්ස. ඔව් එතකොට මේ course එක අපි මාස 4ක course එකක් විදිහට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ACCSEH තමයි course code එක. මේ course එක ඉවර කරාට පස්සේ ඔයාට පුළුවන් මේ course එක කරපු content එක self study කරන්න. හරි. මොකද මාස 4ක් කියන්නේ ඇත්තටම දවස් 120ක් වගේ කාල සීමාවක් තියෙනවා. ඔයාට අනිවාර්යයෙන්ම දවසට අවම වශයෙන් ඔය කට්ටිය පැයක් හෝ දෙකක් කැප කරන්න ඔයා ගත්තු මේ knowledge එක ඔයාගේ ඔළුවට දාගන්න අනිවාර්යයෙන්ම දවසකට පැයක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම කැප කරන්න. හරි. මොකද මෙතන ඉන්න සමහර කට්ටියට cyber security ethical hacking කියන්නේ අලුත් domain එකක්. හරි. සමහර කට්ටියට මෙතන ඒ ගැන basic knowledge එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඔය කට්ටියගේ knowledge එක polish කරලා අරගෙන ඒක ඔයාගේ ඔළුවට හරියටම දාගන්න ඕන නම් මේ දවස් 120 ඔය කට්ටිය හුඟක් අර්ථාන්විතව ගත කරන්න. එතකොට දවසකට අනිවාර්යෙන් පැය දෙකක් විතර පාවිච්චි කරන්න මේ course එකේදී කරන content ටික ඔයාගේ ඔළුවට දාගන්න. හරි. ඊට පස්සේ ඔයාට මේ ගත්ත knowledge එකත් එක්ක self study කරලා ඔයාට පුළුවන් ඔයා කැමති security related, ඒ කියන්නේ IT security related technical certification exam එකකට ඔයාට හොඳ confidence එකකින් මුණ දෙන්න. උදාහරණයක් විදිහට අපි easy council එකේ certified ethical hacker කියන exam එක ගත්තොත් ඔයාට පුළුවන් මේ exam එකට අවශ්‍ය කරන content එක refer කරලා ඒ exam එක කරන්න. මොකද ඔයා මේ course එකේදී basic knowledge එක සහ ඒ අවශ්‍ය කරන platform එක ඔයා හදාගෙන තියෙන හින්දා. ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දවස් 120 ඔයා හුඟක් උනන්දුවෙන් ගත කරන්න. මොකද දවසකට පැය දෙකක් වැය කරන්න අනිවාර්යයෙන්ම. මොකද ඕනම technology එක ඉගෙන ගන්න ඕන නම් ඒකට අපි initially මුල් කාලේ ලොකු කැපකිරීමක් කරලා ඒ platform එක හදා ගන්න ඕනේ. හරි. ඉතින් ඒ කොටස අනිවාර්යයෙන්ම කරවතින් ඔයාලට පුළුවන් ඉස්සරහදී ඔයාලගේ job එකේ හරි job එකේ ඉස්සරහට යන්න අවශ්‍ය කරන technical certification එකක් එහෙම නැත්නම් ඔයා degree එකක් කරනවා නම් ඒ degree ට අවශ්‍ය කරන ඒ knowledge එක ගන්න. ඉතින් අන්න ඒකට අවශ්‍ය කරන basic platform එක අපි මෙතනින් හදලා දෙනවා. ඒ වගේම මම හිතන්නේ ගයන්ස පැහැදිලි කරાવી ඔයාලට මේ certified cyber warrior කියන course එක ගැනත් next gen campus එකෙන් කරන ඒකත් ඔයගොල්ලන්ට මේ course එක කරකට පස්සේ follow කරන්න පුළුවන්. ගයන්ස මම හිතන්නේ ඒ ගැන ගයන්සට පැහැදිලි කරන්න පුළුවන්. ඔව් ඉස්සෙල්ලා කිව්වා වගේ මේ course එකෙන් පස්සේ ඔයාලට යම්කිසි දැනුමක් ගත්තාම, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා හොඳ knowledge එකක් ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් industry එකේ recommendation එකක්, කියන්නේ world wide recommendation එකක් තියෙන certified ethical hacker කියන course එක ගන්න. ඒක ඉස්සෙල්ලා මට මතක විදිහට පැය 40යි. right? පැය 40ක course එකක් දවස් 5යි. ඔව්. දවස් 5යි පැයට ගානේ දවස්
5න් කම්ප්ලීට් කෝස් එකම ඉවරයි. ඒ කියන්නේ ඒකෙන් හිතලා බලන්න ඕගොල්ලෝ ඔයාට knowledge එකක් තියෙනවා නම් ඔයාට කොච්චරක් ඉක්මනට ඉතිරි ටෙක්නික්ස් ටික කැප්චර් කරගන්න පුළුවන්ද කියන එක. right? ඒක තමයි ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේදී වෙන්නේ. ඒකයි ඉන්ඩස්ට්‍රි එකේදී කියන්නේ ඔයාට සර්ටිෆයිඩ් ඉතිකල් හැකර් තියෙනවා නම් එයා දන්නවා අයිට ඔයා මේ ඩොමේන් එකේ එක්ස්පර්ටිස් කෙනෙක් කියලා. ඒ වගේම නෙක්ෂන් කැම්පස් එකෙන් අපි ස්පෙෂල් කෝස් එකක් කරනවා දවස් 30ක් මාස දෙකක්. right? දවසක් කර දවසක් මේ කෝස් එක යන්නේ. එතකොට මේකෙදී අපි ස්පෙෂල් ටාගට් කරන්නේ ප්‍රොඩක්ට් 60ක් අරගෙන right? ඒක කොටසක දවසට කොටස් දෙක ගානේ රියල් ටයිම් රියල් වර්ල්ඩ් එකට. ඒ කියන්නේ දැන් මෙතනින් කරන එක හැබැයි මේ කෝස් එක කරන්න ඔයාලට ගොඩක් knowledge එකක් හොඳ knowledge එකක් තියෙනවානේ. අපි වෙනම අපේ ටීම් එකක් ඉන්නවා. ඒ ටීම් එකක් හරහා මේ අපි උදාහරණයක් ගමුකෝ මම ඉසුරු සර් මේ ඩොමේන් එකේ ඉන්න තව 100ක් විතර කට්ටියක් එක්ක ගෲප් එකක ජොයින්ලා කරන කෝස් එකක් මේක. එතකොට මේක වෙනම ටීම් එකක් හදා ගන්නවා. ටීම් එකකට අපි ඩිස්කෂන්ස් යන්නේ ඒක ඇතුළෙම. ඒක ඇතුළෙම අපි මේ බවුන්ටි හන්ටින් කරන්නේ. ඒක ඇතුළෙම අපි මේන් ෆ්‍රේම් ඇටැකින් ඔක්කොම කරන්නේ. ඒක ඇතුළෙම අපි ප්‍රොජෙක්ට්ස් ඔක්කොම බාර ගන්න. ඉතින් ඒ වගේ සයිබර් වරියර් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට අපි ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. මේ කෝස් එක කම්ප්ලීට් කරපු කට්ටියට ගොඩක් අයට ජනවාරි ෆස්ට් වීක් වගේ තමයි මේ කෝස් එක ඉස්සරහ පටන් ගන්න. ඉතින් ඕගොල්ලන් ඒ වෙනකොට පර්ෆෙක්ට්ලා හිටියොත් කිසිම ගැටලුවක් නෑ අපිට එහෙම මූව් කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකට යනවා නම් ඉන්ඩස්ට්‍රි එකේදී ආ සර්ටිෆයිඩ් ඉතිකල් හැකර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අපි ඒකටත් යොමු කරනවා. ඒ ජනවාරියේ තමයි පටන් ගන්න අපි CHEC කවුන්සිල් එක හරහා පවත්වන ඒ එක්සෑම් එක තරයි. ඉස්සරහ ඔව් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු සර්. ඉස්සරහ මේ ගැන කතා කරලා චුට්ටක් අපි මේ අපේ සයිට් එක පොඩ්ඩක් තියලා අපි ජෙනරල් කතා කරමු. අපි මේ ස්ලයිඩ් එක අපි ෂෙයා කරමු සර් මේ ඉස්සරහ මේ ගෲප් එකට. ඔව් සර්. ඔව් අතරම දැන් සයිබර් සිකියුරිටි එතිකල් හැකින් කියන ඩොමේන් එක ගැන විශේෂයෙන්ම කතා කරද්දී ඔකට දන්නවා ඇති ඉන්ඩස්ට්‍රි එකේ දැනට තියෙන හුඟක් හයිලිම ඩිමාන්ඩින් ජොබ් ඔපචුනිටි එකක් තමයි මේ සයිබර් සිකියුරිටි එතිකල් හැකින් කියන ජොබ් ඔපචුනිටි එක. ඉතින් විශේෂයෙන්ම ලොකු මාකට් ගැප් එකක් තියෙනවා මේ සයිබර් සිකියුරිටි එතිකල් හැකින් නොලෙජ් එක තියෙන ප්‍රොෆෙෂනල්ස් ලගේ ලොකු මාකට් ගැප් එකක් තියෙනවා. මොකද සයිබර් සිකියුරිටි එතිකල් හැකින් ගැන නොලෙජ් එකක් තියෙන ප්‍රොෆෙෂනල් කෙනෙක් හදන්න හුඟක් මහන්සි වෙන්න ඕනේ. හරි. එයා හුඟක් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. අවුරුදු ගාණක් තිස්සේ ලොකු කැපකිරීමක් කළා තමයි සයිබර් සිකියුරිටි එක්ස්පර්ට් කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඔයාලගෙන් මේ කෝස් එක ඔයාලට ප්ලැට්ෆෝම් එකක් වේවි කියලා. මේ ඔයාලගේ සයිබර් සිකියුරිටි ඩොමේන් එක ඔයාට සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම් මෙතනින් ඔයාලට වැටේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතන කීප දෙනෙක් ඇති මම හිතන්නේ අපි නෙට්වර්කින් ගැන නොලෙජ් එකක් නැති කට්ටිය. ඒතොර ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මට නෙට්වර්කින් ගැන නොලෙජ් එකක් තියෙනවා. හැබැයි මට ඒක එච්චර හොඳ නොලෙජ් එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට මං වගේ එක්කෙනෙක්ට මේ කෝස් එක ගැලපෙනවද නැද්ද කියලා ඩවුට් එක කියන්නේ දෙගිඩියාවක ඉන්න කට්ටිය ඉන්න පුළුවන්. ඇත්තටම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම අපේ ක්ලාස් එකේ පළවෙනි දවසේම ඔයාලට ඕනේ කරන ස්ටඩි මැටීරියල්ස් ටික ඔයාලගේ නෙට්වර්කින් කම්පෝනන්ට් එක ෆුල්ෆිල් කරගන්න ඕනේ කරන ස්ටඩි මැටීරියල්ස් ටික මම ඔයගොල්ලන්ට දෙනවා. පළවෙනි දවසේම ඔයාලගේ නෙට්වර්කින් කම්පෝනන්ට් එක සම්පූර්ණයෙන්ම ඔයාලට සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන පාත් එක මම ඔයගොල්ලන්ට ඒ ආධාර කරන ලින්ක්ස් ටික, ඒ ටියුටෝරියල්ස් ටික, ඒ දේවල් ටික ඔක්කොම ඔයගොල්ලන්ට දෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ කෝස් එක සම්පූර්ණ කරගෙන අතරමඟදී ඔයාලගේ නෙට්වර්කින් නොලෙජ් එකේ මොකක් හරි ගැප් එකක් තියෙනවා නම් අර අපි දෙන රිසෝසස් ටික පාවිච්චි කරලා ඒ කාල සීමාව ඇතුළත ඔයාගේ නෙට්වර්කින් නොලෙජ් එක සම්පූර්ණයෙන්ම හදාගන්න. මේ නෙට්වර්කින් නොලෙජ් එක හදාගෙන අතරමඟදී මේ කෝස් එක දිගටම ෆලෝ කරන්න. එතකොට ඔයාලට අර අපි කියන්නේ ඔය එක ගලින් කුරුල්ල දෙන්නෙක් අල්ල ගන්නවා වගේ ඔයාගේ නෙට්වර්ක් නොලෙජ් එක ෆුල්ෆිල් වෙනවා. ඊට අමතරව ඔයාගේ සයිබර් සිකියුරිටි වලට අවශ්‍ය කරන ඒ ෆවුන්ඩේෂන් එකත් ඔයගොල්ලන්ගේ විශේෂයෙන්ම හැදෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම මම හිතන්නේ මේ කෝස් එක හුඟක් හොඳ අත්දැකීමක් වේවි. අපිත් එක්ක දිගටම ජොයින් වෙලා ඉන්න. ඉතින් මම හිතනවා මේ කෝස් එක ඔයාලගේ ඉදිරි අනාගතයට හුඟක් වැදගත් කෝස් එකක් වේවි කියලා. ඔව් ගෑන්ස්. ගෑන්ස් ඇත්තටම බොහොමත්ම ස්තුතියි ගෑන්ස් සහ ඉසුරු සර්. ඉතින් ඔයගලන්ට පැහැදිලි ඇති අපේ කෝස් එකේ මොන වගේ සිලබස් එකක්ද කවර් කරන්න මොන වගේ කන්ටෙන්ට්ස් එකක්ද තියෙන්නේ කියන එක. ඉතින් දැන් ඔයගලන්ට ඊළඟට ගොඩක් දෙනෙක් අහපු දේ තමයි කොහොමද සර් මේකට පේමන්ට්ස් කරන්නේ?
කොහොමද අපි මේක රෙජිස්ටර් වෙන්නේ කියන එක. ඉතින් ඔයගලන්ට පුළුවන් අපි ඔයගලන් groups වල WhatsApp groups වල දානවා මේ විස්තර සියලුම විස්තර ටික. ඔයගොල්ලෝ ලබන අඟහරුවාද ඒ කියන්නේ 13 වෙනි අඟහරුවාද හවස 3ට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ පළවෙනි පේමන්ට් එක කරලා අපි account number එක ඔයගලන්ට දාලා තියෙනවා. group එකට මේක දානවා. අපිට අපි සඳහන් කරන අපේ connection number එක ඔයගොල්ලෝ දන්නවා ඇති 8100 8100 number එකට WhatsApp කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ මේ slip එක ඔයගොල්ලන්ගේ නම ඊළඟට course name එක සමග slip එක WhatsApp කරන්න ඕනේ 07 8100 කියන අපේ number එක. එතකොට ඒකට අවශ්‍ය විස්තර ටික අපි ඔයගොල්ලන්ට group එකට තුලට දානවා ලබා දෙනවා ඒ අනුව කටයුතු කරනවා හරි. එතකොට මේක ඇත්තටම course fee එක රුපියල් 18000ක් වෙනවා. මේක කොටස් තුනකින් ඔයගොල්ලන්ට ගෙවීමට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පළවෙනි payment එක කරලා ඔයගොල්ලෝ අපි step එක WhatsApp කරාට පස්සේ අපි ඔයගොල්ලන්ට එවනවා link එකක්. ඒ link එක හරහා අපි ඔයගොල්ලන් add කරගන්නවා මේ cyber security paid group එකට. අපි WhatsApp group එකට ඔයගොල්ලන්ව add කරගන්නවා. එතකොට මොනවාම හෝ ගැටලුවක් තියෙනවා ඔයගොල්ලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ad එකේ තියෙන මගේ number එක ඕනම අවස්ථාවකදී මට කතා කරලා මොනවාම හෝ ගැටලුවක් තියෙනවා ඔයගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් මාත් එක්ක කතා කරන්න පුළුවන්. කැන්සර් ඔව් ඉතින් දරුවා චාමර්ස් කිව්වා වගේ මේකේ විශේෂ දෙයක් තමයි අපි මේ මොහොතේදී ඉන්න සිටුේෂන් එකත් එක්ක අපි ඇඩ්මිෂන් ෆී සර්ටිෆිකේට් ෆී ඒ කිසිම දෙයක් අපි ගන්නෙ නැහැ. ඒකට ඔයගලන්ගේ කෝස් ෆී එක තමයි 18 වෙනි චාමර්ස් කිව්වා වගේ. එතකොට ඒකත් අපි කොටස් තුනකට ගෙවන්න හදලා තියලා තියෙනවා ඔයගලන්ට මාසෙට 6000 ගානේ. ඉතින් එතකොට ඒගොල්ලන් ලබන සතියේ චාමර්ස් කිව්වා විදිහට අඟහරුවාදා 3ට කලින් පළවෙනි ඉන්ස්ට්‍රූමන්ට් එක කරලා දැම්මම අපි වෙනම group එකකට ඔයගලන් ඇඩ් කරනවා WhatsApp වෙනම group එකකට. ඒකෙදි වාට instructions ඔක්කොම හම්බෙයි කොහොමද class එකට join වෙන්නේ හැමදේම ඒකම ආගේ වෙනම අපේ සර් විශේෂයෙන්ම අපි certificate එක ගැන කතා කරන්න ඕනේ. මෙතනදී අපිට කතා කරන්න බැරුණා. පුතේ ඔයගලන්ට අපේ website එකේ certification validate කරන URL එක හරහා තමයි certificate ඔක්කොම හම්බෙන්නේ. මොකද හේතුව course එක online කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතනට ඇවිල්ලා ආයි certificate එකක් ගන්න අපි කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ අපේ site එකේ මාට transcript ID නැත්නම් transcript එකක් කියලා කියන්නේ exam එක කරාට පස්සේ ඉස්සරසද අපි දෙන exam mark එකත් එක්ක ආගේ certificate එක display වෙනවා. ඊට යටින් ආගේ transcript එක display වෙන තමයි අපි හදලා තියෙන්නේ. ඕනම කෙනෙක්ට වඩා කියන්න පුළුවන්. ඒතර certificate බොරු කරන්න මොකුත් කරන්න බෑ. ආගේ certificate එක display වෙන. ඒතර ඔයාලට ආයතනයකට යනවා නම් job එකට යනවා නම් ඔයාලට දාන්න පුළුවන් certificate course in cyber security නීති කියලා දාලා ඊට යටින් ආගේ transcript එකේ username ඒ කියන්නේ user ID එක දැම්මම certificate ID එක දැම්මම ඒක site එකේ print දැම්මම ඔයාලට අනිත් පැත්තට ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගලන්ට digitally විදිහටම තමයි certificate එක අපි ඔයගලන්ට ලැබෙන්න සලස්වන්නේ. ඉතින් ඒක විශේෂ දෙයක්. එතකොට ලබන සතියේ introduction එහෙම මොකුත් නැහැ. class එක ඉස්සරසක් වගේ ලබන සතියේ පළවෙනි දවසේ නම් පටන් ගන්නවා. ඉස්සරස මම හිතන්නේ clearly explain කරා චාමර්ස් ලබන සතියේ OS ටික ඔක්කොම download කරලා VM check ඔක්කොම හදාගෙන පළවෙනි Wireshark network එක මම හිතන්නේ ඉස්සරස කතා කරන එක. එතන තමයි පළවෙනි පටන් ගන්නේ ඉස්සරස. ඉතින් ඔව් අනිවාර්යයෙන්ම මේ පළවෙනි දවසේ අපි සම්පූර්ණයෙන් වැය කරන්නේ අපේ entire network එක කොහොමද හදන්නේ කියලා සහ ඒකට අවශ්‍ය කරන ISO ටික download කරලා මේ network එක කොහොමද configure කරන්න කියන එක සම්පූර්ණයෙන් එදාට කියලා දෙනවා. මොකද මේ network ඒ කියන්නේ මේ virtual network එක base කරන් තමයි අපේ lessons ටික ඔක්කොම අපි කරන්නේ. ඉතින් පළවෙනි දවසේ මේ network ඒකට කොහොමද ඒකට join වෙලා හරි තැන් වලින් ISOs ටික download කරන්න කොහොමද කියලා මම ඔක්කොම කියලා දෙනවා. එහෙනම් මම හිතන්නේ පළවෙනි දවස් හුඟක් වැදගත් දවසක් වේවි හැමෝටම. මොකද අපි ආයේ දවසක් පේස්ටේජ් කරනවා කිසිම දෙයක් අපි කැමති වෙන්නේ නැහැ. ඒතර වාගේ එදා තමයි ප්ලස් දෙක ඉඳන් එදා ඉඳන් දවස් 16ක් තමයි කෝස් එක කන්ටිනියු වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ කෝස් එක ගැන සාමාන්‍යයෙන් සම්පූර්ණ අයිඩියා එකක් ගන්න නැති මේගොල්ලෝ කොහොමද කෝස් එක යන්නේ මොන වගේ තැනකටද යන්න පුළුවන්. අපි ඒකෙන් යම් කිසි ලෙවල් එකට earning level එකට යන level එකට වෙනකම් අපි මේ ගැන කතා කරනවා. ඉතින් මැජික් පෙන් වලට වඩා දෙයක් අපි මෙතන කතා කරලා සෑහෙන. ඉතින් ඔව් චාමර්ස් ඔව් ඇත්තටම දරුවෝ අපිට ඕනේ ඔයගොල්ලන් ලොකු උදව්වක්. ඔයගොල්ලෝ මේ විස්තරය දැන් ඔයගොල්ලෝ දන්නවා කොහොමද මේ කෝස් එකේ කෝස් කන්ටෙන්ට්ස් කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ ගැන ඔයගොල්ලන්ගේ යාළුවට කියන්න ලබන සුමානේ තව කට්ටියක් මේකට එකතු කරගන්න එන්න. ඒක ඔයගොල්ලෝ අපිට දෙන ලොකු සහයෝගයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම රැඳිලා ඉඳලා
මේ පැත්තෙන් අපි ඉස්සරහට මේ ආවේ කියලා. ඉතින් ශාන්සේ මට තව දෙයක් ඇඩ් කරන්න දෙන්න. ඉතින් දරුවෝ මේකේ රෙකෝඩින් එක අපි group YouTube අප්ලෝඩ් කරලා හෙට හවස වගේ එනකොට YouTube එකට දානවා. ඒක බලන්න ආයෙ පාරක් ඔයගොල්ලෝ ක්ලියර් නැති කට්ටිය මොනවද කරන්නේ වගේම ඒ වගේම ඔයාලා දැන් තැන් වල ෂෙයා කරන්න. ඉතින් ඒ හරහත් ඔයාලට ආපහු පාරක් මේක second time recap එකක් ගන්න පුළුවන් වෙයි. මේ course එකේ අපි සම්පූර්ණයෙන් මොනවද කරන්නේ ඒ කියන හැමදේම තියෙනවා. ඒක සයි පුළුවන් නම් මගට ෂෙයා කරන්න. ඒක යාළුවත් එක්ක ඒක අපිට කරන ලොකු දවක් නේ චමස. අනිවාර්යයෙන්. ඒතර ඔයගලන්ට මේක ඔයගලන්ට බැංක් එකේ ATM machine එකෙන් කරන්න පුළුවන්, online payment එකක් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඕන පුළුවන් විදිහකට ඔයගලන්ට payment එක කරලා අපිට ලබන අඟහරුවාදා ඒ කියන්නේ 13 වෙනිදා 3 ඉස්සෙල්ලා අපි සඳහන් කරන WhatsApp නම්බර් එකට අපිට WhatsApp කරන්න. එහෙනම් guys තව විශේෂ මොන හරි කියන්න තියෙනවද අපිට? අමතක නෑ සර්. ඒකට අපි අර WhatsApp එකට දාන details ටික ඔක්කොම group එකට දාන්න හිට වෙද්දි කොහොමද payment එක කරන්න ඕනේ? ඒ payment එක මොන number එකට WhatsApp කරන්න මොන වගේ details දාන්න ඕනේ කියන එක. ඉතින් ඒක අපි හිට දාන්නම්. ඉතින් ඉස්සරසත් මම හිතන්නේ අපි කතා කරලා ඉවරයි නේද? සිලබස් එක ගැන සම්පූර්ණයෙන්ම. ඔස මම හිතන්නේ අදාළ තොරතුරු ටික ඔක්කොම දීලා තියෙනවා. හරි. අවශ්‍යම සර්. එහෙමනම් අපිත් එක්ක සම්බන්ධ වීම ගැන අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක දිගටම බැඳිලා ඉන්න. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම මේ සම්බන්ධයෙන් අපි දෙන්න පුළුවන් උපරිම දැනුම ඔයගලන්ට අපි දෙන්න සූදානම්. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම ගායස ඉසුරුල බොහොමත් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙනම් අපි අද නවතිනවා. ලබන අඟහරුවාදා හරියට 7:00ට අපි හම්බෙමු. එහෙනම් අඩුවන්